This conference will now be recorded. හරි එහෙමනම් අපි අද බලමු වසම් නාම පද්ධතිය. දැන් domain name system DNS. DNS කියන නියමාවලිය ගැන නැත්නම් domain name system කියලා අපි හඳුන්වන මෙන්න මේ යෙදුම භාවිතා වෙන්නේ DNS යනු යෙදුම් විස්තර නියමාවලියකි. මෙමගින් නාමාවලි සේවයක් සපයන අතර වසම් නාම සහ IP ලිපින අතර පරිවර්තනයක් සිදු කරයි. මෙම නියමාවලිය අන්තර්ජාලයේ ක්‍රියාකාරීත්වය සඳහා අත්‍යවශ්‍යය. මේ TCP සහ UDP යන ප්‍රවාහන ඉස්සර නියමාවලි දෙකම භාවිතා කරමින් දත්ත පරිවහනය සිදු කරයි. DNS is an application layer protocol. It provides a directory service which translates between domain names and IP address. Make a correct domain names into IP addresses. Domain names into IP addresses. This protocol is essential for internet operation. It transmits data using both TCP and UDP transport layer protocols. හරි. අපි බලමු මොකද්ද මේ කතා කරේ අපි. මොකද මේ DNS එක කියන්නේ වසම් නාම පද්ධතිය. ඒතර වසම් නාම පද්ධතියක් කියන්නේ හරියට ඔයාලගේ දැන් ස්මාර්ට්ෆෝන් එකේ එහෙම නැත්නම් ඔයාලගේ ෆෝන් එකේ ඔයාලා නම්බර් එකක් හොයාගන්නේ කොහොමද? නැත්නම් ඔයාලට ඔයාලගේ යාළුවෙකුගේ නම්බර් එකක් හොයාගන්නේ කොහොමද? ඔයාලට හැම යාළුවෙකුගේම දුරකථන අංක මතකද? නැහැ නේද? එතකොට අපිට අපේ යාළුවගේ නම මතකයි. හැබැයි අපිට ගොඩක් අපි මනුෂ්‍ය විදියට මිනිස් විදියට අපි ගොඩක් සෙන්සිටිව් සංවේදී වෙන්නේ නම් වලට. අංක වලට සංවේදී නැහැ. අපිට අංක මතක තියාගන්න අමාරුයි. අපිට ඕන අපේ හොඳම යාළුවගේ අම්මගේ තාත්තගේ ඒ වගේ අංකයක් කිහිපයක් මතක තියාගන්න පුළුවන් වෙයි. නමුත් අපිට බෑ සියලුම යාළුවන්ගේ හිත මිතුරුන්ගේ සියලු දෙනාගේම අංක මතක තියාගෙන ඉන්න. ඒ වගේ අපි තාම IP addressing කොටස නොකරත් මෙන්න මේ මම ඉස්සෙල්ලා කතා කරා මීට කලින් අපි පරිගණක පද්ධතියක නැත්නම් ජාලයක පරිගණක අනන්‍යව හඳුනගන්නේ IP ලිපින වලින්. IP ලිපින කියලා කියන්නේ හරියට ඔයාලට දීපු නම වගේ. නැත්නම් ඒක අංකයක් ඇත්තටම නමක් නෙවෙයි අංකයක් තියෙන්නේ අපි නම් භාවිතා කර කම්පියුටර් අංකයක් දීලා තියෙනවා. මේ අංකය ගත්තහම මේක අපි හැම පරිගණකයකටම ඒ කියන්නේ අපේ තියෙන පරිගණක වෙන පුළුවන් ඉන්ටර්නෙට් එකේ තියෙන සර්වර් කම්පියුටර්ස් වලට වෙන පුළුවන් මේ අංකෙන් තමයි එයාව හඳුනගන්නේ. ඉතින් අපි මෙන්න මේ අන්තර්ජාලයේ මෙන්න මේ වගේ අපි දැන් ඉස්සෙල්ලා කතා කර දුරකථන ගැන්නේ. දුරකථනයේ අපිට අවශ්‍ය අංකය හොයාගන්න අපි මොකද කරන්නේ? නමෙන් තමයි සර්ච් කරන්නේ. නම අපිට නමෙන් සර්ච් කරනවා. ඒතර නමට ඊට පස්සේ නමට අදාළ දුරකථන අංකය අපිට ලැබෙනවා. අන්න ඒ වගේ නාමාවලි සේවයක් තමයි මේ DNS එකෙන් සපයන්නේ. හරි? එතකොට අපිට මේ DNS එක අවශ්‍ය වෙන්නේ මොන වගේ වෙලාවකටද? අපිට නෙමෙයි ඇත්තටම වෙබ් අතිරික්සුවකට තමයි අවශ්‍ය වෙන්නේ. වෙබ් අතිරික්සුව මොකද කරන්නේ? දැන් අපි වෙබ් බ්‍රවුසර් එකකින් නැත්නම් වෙබ් අතිරික්සුවකින් අන්තර්ජාලයට පිවිසෙනවා. නැත්නම් වෙබ් අඩවියකට පිවිසෙනවා. උදාහරණයක් ගත්තොත් අපි කරන්නේ මොකද්ද? අපි වෙබ් අතිරික්සුවේ URL එකේ ටයිප් කරනවා වසම් නාමය. මොකද වසම් නාම උදාහරණයක් ගත්තොත් http://www.egen.edu.lk කියලා ඔයාලා අපේ පරණ ලෙසන්ස් ටික බලන්න ඒ සයිට් එකට යනවා. අපේ සයිට් එක. එතකොට මොකද වෙන්නේ? ඔයාලා එතන ටයිප් කරාද අපේ IP ඇඩ්‍රස් එක? අපේ වෙබ්සයිට් එක හොස්ට් කරලා තියෙන සර්වර් එකේ IP ලිපින එතන ගැහුවද? නැත්නම් එතන ටයිප් කරාද? URL එක ලබා දුන්නද? නැහැ. හැබැයි මෙන්න මේ ඉල්ලීම අන්තර්ජාලයේ වෙබ් ඉල්ලීමක් සිදු කරන්න නම් මේ දත්ත පැකට්ටුවකට අවශ්‍යයි ග්‍රාහක IP ලිපිනය. නැත්නම් එයා යන්න බලාපොරොත්තු වෙන සේවා දායකයේ වෙබ් සර්වර් එකේ IP ලිපිනය. ඒතර මෙන්න මේ IP ලිපිනය නෙමෙයි අපි දුන්නේ මොකක්ද? අපි ලබා දුන්නේ වසම් නාමය. ඒතර මේ වසම් නාමයෙන් බෑ දත්ත පැකට්ටුවකට යන්න. දත්ත පැකට්ටුවකට ග්‍රාහකයෙ වෙත යන්න. එතකොට මේ දත්ත පැකට්ටුවේ ග්‍රාහකයට අවශ්‍යයි IP ලිපිනයක්. ග්‍රාහක IP ලිපිනය. ඒතර අපි ග්‍රාහකය කියලා හැඳින්වෙන්නේ මොකද්ද? egen.edu.lk.
එතන මේ egen.edu.lk කියන නමට අදාළ IP ලිපිනේ නැතුව අපේ වෙබ් අඩවියට යන්නේ නැහැ. එතකොට මොකද්ද වෙන්නේ? ඒ වෙබ් අඩවිය දර්ශනය වෙන්නේ නැහැ. එතකොට කවුද මේක ලබා දෙන්නේ? අපි දුන්නේ egen.edu.lk විතරයි. මේට අදාළ IP ලිපිනය කවුද ලබා දෙන්නේ? DNS server. DNS server එක. ඒතර මේ DNS සේවාදායකයේ කාර්ය මේක. ඒතර DNS කියන නියමාවලිය දාලා තියෙන DNS කියලා සර්වර් එක. මම සර්වර්ස් ටික නැවතත් කරනවා අද ක්ලයන්ට් සර්වර් ආකිටෙක්චර් අපි කරලා ඊට පස්සේ DNS DSC මේ වගේ විවිධ සර්වර්ස් ටිකක් කරන්න තියෙනවා අපිට ඒවා අවශ්‍යයි විශේෂයෙන්ම නෙට්වර්ක් ඩයග්‍රෑම් අඳිනකොට. එතකොට මේ DNS නියමාවලිය දාපු සේවාදායක පරිගණකයට අපි කියනවා DNS සර්වර් එකක් කියලා. ඉතින් මෙන්න මේ DNS නියමාවලිය මොකද කරන්නේ? වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දෙනවා. මෙන්න මේ DNS ගැන අපිට විශේෂ නිර්දේශي තවදුරටත් කරන්න තියෙනවා. මම මෙතන කරලා තියෙන හඳුන්වා දීමක් විතරයි. මේකේ කොහොමද DNS වලින් වැඩ ක්‍රියාත්මක වෙන්නේ? මේ ගැන DNS වැඩ කරන විදිය ගැන වැඩි විස්තර කිරීමක් කරන්න තියෙනවා. මම ඩයග්‍රෑම් හදලා පෙන්නන්නම්. ඒක මම මෙතෙන්දි කරන්න යන්නේ නැහැ. ඉතින් සරලව කියනවා නම් DNS සේවාදායකයේ කාර්ය වෙන්නේ මොකද්ද? වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දෙන එක. එතකොට මෙන්න මේ දේ මම පොඩ්ඩක් රූප සටහනක් ඇසුරින් පැහැදිලි කරන්නම්. ඔයාලට අදුටත් තේරෙන්න. උදාහරණයක් ගත්තොත් අපි බලමු අපි මෙන්න මේ මෙතනින් අපි වෙබ් ඉල්ලීමක් කරනවා. මේ අපේ පරිගණකයේ මේක රවුටර් එක කරා මේ වගේ අන්තර්ජාලයට සම්බන්ධයි. මේ අන්තර්ජාලය इंटरनेट मतलब मेतन ये तो मेतन दिए क्या मेतन दिया अपने वेब पर देखो ना egen.edu.lk ये ना वेब पर में कपड़ा कलर के ना सर्वर वेब सर्वर कहता है वेब सर्वर मैं वेब सर्वर यानी डिलीट कर මේක IP එක අපි කියනවා 202.1.6 කියලා 202.1.6. එතකොට මෙන්න මේ පරිගණකය අපේ පරිගණකය. ඔයාලා මොකද මේ පරිශීලනය? ඔයා මේ පරිශීලකය යූසර් මොකද කරන්නේ? වෙබ් අතිරික්ෂුවක් සර්ච් එන්ජින් එක සර්ච් එන්ජින් එකකින් මෙතන ඔයාලා ටයිප් කරනවා මෙතන egen.edu.lk මේක සංක්‍රීය වෙබ් අතිරික්ෂ දාගන්න http www කියන සර්වර් එක දාගන්න. හරි. එතකොට මෙන්න මේ ඉල්ලීම කරනකොට මෙතනින් අන්තර්ජාලයේ වෙබ් ඉල්ලීම විදියට http request එකක් HTTP නියමාවලිය කරන මේකෙන් HTTP ඉල්ලීමක් කරනවා. මේ HTTP ඉල්ලීම කරන්නකොට මෙයාට HTTP ඉල්ලීම කරන්න බෑ. මෙයාට අපි ගහමු egen.edu.lk කියන වසම් නාමය නෙවෙයි මෙයාට ඕන මෙතන ග්‍රාහක IP ලිපිනය destination IP ග්‍රාහක IP destination IP address එක. මේ ග්‍රාහක IP එකක් නෙවෙයි අපි දුන්නේ අපි මොකක්ද දුන්නේ? egen.edu.lk කියන වසම් නාමය අපි දුන්නේ. ඒ වසම් නාමයෙන් වසම් නාමය නෙවෙයි මේ දත්ත පැකට් වලට ඕන. දැන් data packet එකට ඕන ග්‍රාහකය. අන්න අර සර්වර් එකේ IP එක. ඒතර තාම මෙයා දන්නේ නැහැ අර සර්වර් එකේ IP එක. ඒ සර්වර් එකේ IP එක දන්නේ නැහැ. එතකොට 202 මෙතන පැහැදිලි කියලා chart මෙතන 202.1.6 යන මම දුන්නේ. මේක ඇත්ත එකක් නෙවෙයි මම නිකන් දුන්නේ මෙතන.
හිතමු අපි 202.5 එතකොට මෙයාට IP එක අපි දුන්නේ අපිට මොකද වසන්නා. ඒකට හේතුව අපිට බෑ එක වෙබ්සයිට් අඩම් කරලා තියෙන වෙබ් සර්වර්ස් වල IP ලිපින මතක තියාගෙන ඉන්න මිනිස්සු විදිහට අපිට අංක වලට පැමිණියේ නැහැ. අපිට හුරු පුරුදු නම් ඒ නිසා අපි මෙන්න මේ නමින් තමයි වසම් නාමයකින් වෙබ් අඩවියක් මතක තියාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ කාර්ය තමයි අපිට අවශ්‍ය වසම් නාමයට අදාළ IP ලිපිය දෙන්නේ කවුද? DNS සර්වර්. තමයි මේ අපේ ස්ථානික ප්‍රදේශ ජාලය තුලම මෙතන අපි switch එකකින් සම්බන්ධ කරනවා මේක තුලම සමානලාට DNS එකක් තියෙනවා. මම DNS සර්වර් එකේ ඒක හදාගන්නවා. මෙතන switch එකකින් මේ විදිහට. මෙතන තියෙන switch එක මේ switch එකෙන් මේ පරිගණකේ සම්බන්ධයි. මේ switch එක මෙතන සම්බන්ධයි. මේ switch මෙතන තියෙන අපේ ස්ථානික ප්‍රදේශ ජාලය වල අපේ LAN එක ඇතුළේ මෙතන තියෙන DNS server එක. මෙයා DNS server එක. මේ DNS server එක දැන් මොකද කරන්නේ? මෙන්න මෙයාට දැන් IP එකක් නැහැ වෙබ් අඩවියට යන්න. දැන් මොකද කරන්නේ? මෙයා මේ පරිගණකය locally මේ අපේ ස්ථානික ප්‍රදේශ ජාලය තුල තියෙන DNS server එක අපි local DNS server එක කියලා. local DNS මෙයාගේ තමයි DNS server එකේ තමයි DNS නියමාවලි ස්ථාපනය කරලා තියෙන්නේ. එතකොට මේ DNS server එකෙන් ඉල්ලනවා මොකක්ද? මෙයා ඉල්ලනවා මෙයාට දැන් යන්න බෑ මෙතනින් එහාට දත්ත පැකට් ග්‍රාහකයෙකුට යවන්න විදියක් නැහැ. ඒක ග්‍රාහකයෙකුට යවන්න නම් මෙයා මොකද කරන්න ඕන? මෙයාගෙන් ඉල්ල ගන්න ඕන අදාළ ග්‍රාහක IP ලිපිය. අදාළ ග්‍රාහක IP ලිපිය. එතන මෙයා කරන්නේ මුලින්ම local DNS එකට ගිහිල්ලා එයාගෙන් ඉල්ලනවා මෙන්න මට යන්න ඕන වෙබ් අඩවියේ URL එක නැත්නම් වසම් නාමය egen.edu.lk මට දෙන්න මෙයාගේ IP ලිපිනය. එතන මොකද DNS එක කරන්නේ? DNS සර්වර් එක ඇතුලේ මම මේ DNS නියමාවලිය ස්ථාපනය කරලා තියෙන්නේ. එයා ඩිරෙක්ටරි සර්විස් එකක් සපයනවා. අර ෆෝන් එකේ අපි නම ගැහුවාම ඇඩ්‍රස් එකේ නම ලියුවාම අංකෙන් ඒ වගේ එයා ඩිරෙක්ටරි සර්විස් එකක් සපයනවා. මෙයා මොකද කරන්නේ? මෙන්න මේ වසම් නාමයට අදාළ IP ලිපිනය එයාගේ DNS සර්වර් එකේ database එකෙන් search කරලා අරගෙන ඒ IP ලිපිනය දෙවන්නේ මේ පරිගණකයට. මොකක්ද දැන් මෙයා දෙන්නේ? මෙයා අපි කිව්වේ egen.edu.lk දැන් මොකද කරන්නේ? මෙයා ප්‍රතිචාර දක්වනවා. මෙන්න යාගේ IP ලිපිනය 202.1.5.6 කියලා ප්‍රතිචාර දෙනවා. හරි. දැන් මෙයාට IP එක ලැබුණා. දැන් මෙයා මොකද කරන්නේ? මෙන්න මේ ග්‍රාහක IP එකේ විදියට 202.1.5.6 කියන එක දාලා මේ ඉන්නවා. කොහොමද මේක අපි ඉදිරියට යන්නේ කියන එක ඉදිරියේදී IP address එක කතා කරමු. 202.1.5.6 කියන එක මම හසුරුවලා ගියාම එයා IP ජාලය වෙත මම හසුරුවගෙන අන්තර්ජාලය හරහා අදාළ වෙබ් සර්වර් එකට ගිහිල්ලා වෙබ් සර්වර් එකකින් වෙබ් සර්වර් එක වෙබ් සේවා දායකයට ගිහිල්ලා අදාළ ඉල්ලීම egen.edu.lk කියන වෙබ් අඩවිය පිටපත හරි. ඒතර ඔන්න ඔය දේ තමයි වෙන්නේ මේ කාර්ය සිදු කරන්න මේක ඇත්තටම මේ ක්‍රියාවලිය සිදු කරන්නේ කවුද? DNS නියමාවලිය මගින්. මොකද මෙයා කරේ DNS නියමාවලිය වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දුන්නා. හරි? වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දුන්නා. එතකොට ඔයාලට ප්‍රශ්න අහන්න පුළුවන් අපි කෙලිම මෙතන egen.edu.lk එකේ වසම් නාමය දෙන්නේ නැතුව කෙලිම IP ලිපිනය දුන්නා නම් හරි. නමුත් අපිට මේ වගේ වෙබ් අඩවි වල IP ලිපින මතක තියාගන්න එක ප්‍රායෝගිකද? නැහැ නේද? ඔයාලා හරියට ඔයාලගේ යාළුවෝ සියලු දෙනාගේම අංක දුරකථන අංක මතක තියාගෙන ඉන්නේ ප්‍රායෝගික නෑ නේද? ඔයාලා ඒ කියන්නේ නමින් සර්ච් කරන නමකින් මතක තියාගෙන අන්න ඒ වගේ කාර්යයක් තමයි මේ DNS සර්වර් එකෙන් කරන්නේ. ඉතින් මම මේක පැහැදිලි කරන්න ඕන නිසා තමයි මෙතන ගත්තේ DNS සර්වර්ස් යන මම ඉදිරියේදී වෙනමම කතා කරනවා. ඒ නිසා මේක අදින්න අවශ්‍ය නම් ඇදගත්තට කමක් නැහැ.
අවශ්‍ය නම් ටික වෙලාවක් කරගෙන මේක අඳින්න. right. හරිද? ඔයාලට ගැටලු තියෙන මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනම් අහන්න. මේක අපි නැවතත් දැන් අපිට අද පටන් ගන්නවා අපි client server network නැත්නම් P2P network සහ client server network වර්ග දෙකක් තියෙනවා. එතෙන්දී මේ client server network කතා කරලා server වර්ග කතා කරනවා. ඒක server වර්ග කතා කරනකොට අපි මේ කතා කරපු protocol එක නියමාවලි DHCP, DNS, IMAP, POP, SMTP මේ සියලුම දේවල් නැවතත් අපිට අවශ්‍ය වෙනවා servers වලදී කතා කරනකොට. දැනට ඔයාලා මෙතන නියමාවලියක් විදිහට අදහස ලබා ගන්න නැති ඒතර තේරුම් නැහැ කියලා යශෝක් කියද්දී මම නැවතත් ඕනනම් සරලව මේක ආයෙ පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ වෙලාවේදී මේක අඳ ගන්න DNS නියමාවලිය මෙන්න මෙහෙම වැඩක් කරන්න. මේ මම ඇඳලා තියෙන්නේ නැවතත් හොඳට අහගන්න. මේක එකපාරට තමයි. මේ ඇඳලා තියෙන්නේ මොකද්ද? පරිගණකයකින් මේ වෙබ් බ්‍රවුසර් එකක් නේ. වෙබ් බ්‍රවුසර් එකක් පිළිබඳව විශ්වාස කරහා ඔයාලා සාමාන්‍ය ඉන්ටර්නෙට් යන විදිය ඔයාලා මොකද කම්පියුටර් මේ යූසර් පරිශීලකයා යූසර් මොකද කරන්නේ? වෙබ් අතිරික්තව වෙබ් බ්‍රවුසර් එකක් ලෝඩ් කරලා වෙබ් අඩවි එකට යනවා. උදාහරණයක් ගත්තොත් අපි egent.edu.lk සයිට් එකට යනවා කියන හිතනකො අපේ e-learning වෙබ් පෝර්ටල් එකට. ඒතර මේ වෙබ් පෝර්ටල් එකට යනකොට ඔයාලා මේක ටයිප් කරලා ඔයාලා කොහෙද ටයිප් කරන්නේ මේ ඇඩ්‍රස් එක? මේ ඇඩ්‍රස් එක කොහෙද ටයිප් කරන්නේ? වෙබ් බ්‍රවුසර් එකේ URL එකේ වසම් URL එකේ නැත්නම් sorry මේ ඇඩ්‍රස් බාර් එකේ මොකක්ද තියෙන්නේ? මේ ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරාම රිපීට් අර ටයිප් කරාම egent.edu.lk කියලා මෙයාට බෑ මෙයාගේ data packet එක ජෙනරේට් කරනවා. data packet එකක් ඉපද වෙන මේ data packet වලට අවශ්‍යයි ග්‍රාහක IP ලිපිනය. මොකද මේ ග්‍රාහක IP ලිපිනය කියන්නේ මෙයා යන්න බලාපොරොත්තු වෙන egent.edu.lk කියන වෙබ් අඩවියේ IP ලිපිනය. ඒ egent.edu.web කියන .lk කියන වෙබ් අඩවියේ IP ලිපිනය අපි දුන්නද නැහැනේ. අපි දුන්නේ මොකද්ද? මෙන්න මේක egent.edu.lk කියන වසම් නාමයෙන් විතරයි අපි දුන්නේ. ඒතර වසම් නාමය නෙමෙයි මෙයාට ඕන මොකද්ද? ග්‍රාහක IP ලිපිනය. ඒ ග්‍රාහක IP ලිපිනය අපි දුන්නේ නැහැ. එහෙමනම් මෙයා මේ පරිගණකය මේ වසම් නාමයට අදාළ IP ලිපිනය කාගෙන් හරි ඉල්ල ගන්නවා. එතකොට මොකද කරන්නේ? මෙන්න මෙයා මොකද කරන්නේ? මේ සඳහාම ඉන්නෝ DNS නියමාවලිය ස්ථාපනය කරන ලද සේවාදායක පරිගණකයක්. එයා සමහරට අපේම ස්ථානීය ප්‍රදේශ ජාලය තුල ඉන්න පුළුවන්. LAN එකේ. හරි? එතකොට අපිට එයා local DNS එකක් තියෙනවා. හරි? එතකොට එයා මොකද කරන්නේ? මෙයා මේ පරිගණකය මේ පරිශීලක පරිගණකය ඉන්නෝ egent.edu.lk කියන වෙබ් අඩවියේ IP ලිපිනය කාගෙන් ඉල්ලන්නේ? DNS server. DNS server එක මොකද කරන්නේ? එයාගේ DNS නියමාවලිය භාවිතා කරලා එයා සර්ච් කරලා බලනවා. මේක database එකක්. මෙයා සර්ච් කරලා බලනවා මෙන්න මේ egent.edu.lk කියන වෙබ් අඩවියට අදාළ IP ලිපිනය තියෙද කියලා බලනවා. තියෙද කියලා බලලා මොකද කරන්නේ? එයා එක ප්‍රතිචාර දක්වනවා. ඒ IP ලිපිනය 201.66 අර පරිශීලකයට දෙනවා. දුන්නාට පස්සේ මොකද කරන්නේ? එයා මෙන්න මේ data packet එකේ ග්‍රාහක IP ලිපිනය විදියට 202.1.5 කියන IP ලිපිනය දාලා අන්තර්ජාලයට යනවා. router එකට යනවා. router එකට ගියාම එයා අදාළ මේවා කොහොමද IP address එකට අදාළ ජාල ලිපිනය හොයාගන්නේ කියන එක අපි කතා කරනවා. ඒ IP එකට අදාළ සේවාදායකය server web server එකට ගිහිල්ලා අදාළ web අඩවියේ පිටපත අපේ පැත්තට එන client එක response කරන request එක ඉල්ලීම මේ ප්‍රතිචාර response ඉල්ලීමට ප්‍රතිචාර දක්වනවා අදාළ web හරිද? ඒක තමයි DNS server එකකින් වෙන්නේ. හරි. ඒක local DNS එකක් නැත්නම් මේක අන්තර්ජාලය තුල තියෙන global DNS එකකින් මේ වැඩේ කරනවා. දැන් උදාහරණයකට ඔයාලා කල්පනා කරනවා ඔයාලගේ මැෂින් එකේ DNS server එකක් නැහැනේ. ඒක මේක නෑ. මේක නෑ. ඔයාලගෙන් කෙලින්ම සම්බන්ධ වෙලා තියෙන්නේ
මේ පරිගණකයේ සම්බන්ධ වෙලා තියෙන ඒ කෙලිම රවුටර් එකට මං හසුරුවන. එහෙනම් එතෙන්දි කොහොමද වෙන්නේ? එතෙන්දි වෙන්නේ මේ ඉදීම කෙලිම යන ISP ට. අන්තර්ජාල සේවා සැපයුම් කරුට. එයාට කියලා තමයි මේ වැඩේ කරන්නේ. එයාගේ තියෙන DNS එක. DNS සර්වර් එක. එයා තමයි එතකොට ඔයාලට මේ සේවාව ලබා දෙන්නේ. නමුත් විශාල ගොඩක් පරිගණක දින ආයතනවල එතකොට මේ වගේ ලෝකල් DNS එකක් තිබීම වාසි. ඒ හේතුව එතකොට ස්ථානික ප්‍රදේශ ජාලය තුලින් අපිට මේ සේවාව සපයනවා. බැරි වෙලාවල් මේ වසම්නාමයක දාලා ඉතින් තිබුණ නැතොත් එක්ක ඒක වැරදි සයිට් එකක් වෙනවා. එහෙම නැත්නම් එයාට DNS අප්ඩේට් වෙලා නැති වෙන්න පුළුවන්. ඒක මොකද කරන්නේ? එයා ඒ DNS ඉල්ලීම වෙනත් DNS එකකට ඒ ඉල්ලීම යොමු කරනවා. එයා නැහැ කියන්නේ එකපාරට. එයා කරන්නේ මෙයා ගාව නැත්නම් මෙයා මොකද කරන්නේ? එයාගේ නීතියේ DNS හයිරාකි එකක් කියලා එකක් තියෙනවා. දූරාවලිය. DNS ඇතුලේ තියෙන දූරාවලිය. ඒතර මේ DNS එක සම්බන්ධ එයාට ඩිංගින ඊළඟ DNS එකක්. ISP ගේ DNS එකක්. ISP ගේ DNS ඊළඟ DNS එකත් එක්ක සම්බන්ධයි. මේ විදිහට DNS අතර දූරාවලියක් තියෙනවා. ඒතර මේ DNS දූරාවලිය අරහා ගිහිලා අදාළ වසම් නාමයට අදාළ IP පිටේ හොයලා දෙනවා. ඉතින් මේක මම මෙතනින් මේ ප්‍රමාණය හැදින් කරන නවත්තන්න තවත් ප්‍රශ්නයක් తీරමයි චුට්ටක් බලන්න මොකද එතකොට මෙන්න මේ විදිහට තමයි DNS සර්වර් එකකින් මේ වැඩේ කරන්නේ. එතකොට DNS සර්වර් එක ගැන අපි තවදුරටත් ඉදිරියේදී කතා කරනවා. DNS සර්වර්ස් ගැන ඉදිරියේදී කතා කරනවා. ඒ නිසා මෙතෙක් එච්චරම ඔයාලට මේ ගැන වැඩි හිතන්න යන්න එපා. අපිට DNS නියමාවලියෙන් සපයන සේවා විතරයි දැනට මතක තියාගන්න ඕන. මොකද DNS සරලව කියනවා DNS නියමාවලිය මොකක්ද කරන්නේ? වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දෙන එක. හරි? වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දීම තමයි DNS නියමාවලිය මගින් කරන්නේ. උදාහරණයක් agent.edu.lk කියන වසම් නාමයට අදාළ IP ලිපිනය දෙන්නේ DNS සර්වර්. ඒ වගේ ඕනෑම වසම් අන්තර්ජාලය හරහා වෙබ් අඩවියකට පිවිසෙනකොට ඕනම වසම් නාමයකට අදාළ IP ලිපිනය දෙන්නේ මෙන්න මේ DNS සර්වර් එකේ DNS නියමාවලියේ. හරි. අපි එහෙමනම් අපි යමු අපේ පාඩමට. මේක අපි නැවතත් පැහැදිලි කරනවා DNS servers ගැන කතා කරද්දී. ඒ නිසා මේ දැනට ඔයාලා දැනට මේක මතක තියාගන්න DNS නියමාවලියෙන් මොකද්ද වෙන්නේ සරලව කියනවා නම් වසම් නාමයට අදාළ IP ලිපිනය DNS යනු මේ DNS එකෙන් කරන්නේ වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දෙන එක. උදාහරණයක් ගත්තොත් මම කිව්වේ මම ගත්ත උදාහරණය agent.edu.lk. agent.edu.lk වලට අමතරව ඕනනම් google.lk කියලා හිතන්නකෝ. google.lk කියන වෙබ් අඩවියට අපි විසිනවා නම් google.lk කියන වෙබ් අඩවියේ URL එක ටයිප් කරනවා අපි ඇඩ්‍රස් බාර් එකේ. එතකොට මොකද කරන්නේ? DNS සර්වර් එක මොකද කරන්නේ? මේ වසම් නාමයට අදාළ google.lk කියන වසම් නාමයට අදාළ IP ලිපිනය පරිශීලකයට දෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට පරිශීලක පරිගණකයට දෙනවා. ඒ පරිශීලක පරිගණකය MIP ලිපිනය භාවිතා කරලා අන්තර්ජාලය හරහා අදාළ වෙබ් අඩවිය පරිශීලක අන්තයට ලබා ගන්නවා. මේක තමයි DNS එකෙන් වෙන්නේ. හරි? එතකොට හරියට නිකන් සරලව කියනවා නම් අර ඔයාලා ෆෝන් එකේ යාළුවගේ නමින් තමයි ඔයාලා සර්ච් කරන්නේ. ඔයාලා URL එක වගේ එක තමයි ඔයාලා ටයිප් කරන URL එක වගේ තමයි නම. හැබැයි එයා අපිට කම්පියුටරේ මොකද කරන්නේ? ඩිරෙක්ටරි එක සර්ච් කරලා අපිට ලබා දෙන මොකද්ද? අදාළ ෆෝන් නම්බර් එක. එතකොට අන්න ඒ වැඩේ තමයි DNS නියමාවලිය කරන්නේ. මොකද්ද? අපි වසම් නාමය ටයිප් කරාම
ෆෝන් නම්බර් එක වගේ එක මොකක්ද IP ලිපිනේ අපිට ලබා දෙනවා. අපිට නෙමෙයි පරිගණකයට ලබා දෙනවා. ඒතර ඒ පරිගණකයට ලබා දුන්නා. ඒ පරිගණකය මොකක්ද කරන්නේ? MIP ලිපිනේ භාවිතා කරලා අදාළ වෙබ් අඩවියට පිවිසෙනවා. ඉතින් මේකේ ක්‍රියාකාරීත්වය දැන් මෙතන මම රූප සටහනක් ඇඳලා මේකේ ක්‍රියාකාරීත්වය නැවතත් මම DNS සර්වර්ස් ගැන වෙනමම කතා කරනවා. DNS සර්වර්ස් වලදී ඒ ටික අපි බලමු. හරි. එහෙනම් අපි ඊළඟ නියමාවලියට යමු. මේව ඔයාලා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම ඔයාලට මේකෙදි මම ඔයාලට මේක එවන නිසා මම මේක නම් ඇත්තටම එව්වා. මෙතනින් එහාට ඔයාලා මේව ලියන්න එපා. මම විස්තර කරගෙන යන්නම්. නෝට් එක මම දැම්මට පස්සේ ගෲප් එකට ඔයාලා ඒක ලියන්න. හරි. ඕනනම් මාතෘකා ටික ලියලා තියාගන්න ඉඩ තියන්න. එතකොට අපිට කාලය ඉතුරු වෙනවා මේ ටික එක්ස්ප්ලেইন කරන්න. right. ඊළඟ ගතික සංග්‍රාහක වින්‍යාස නියමාවලිය නැත්නම් DHCP සර්වර් එක. ඒතර DHCP සර්වර් එක කියලා කියන්නේ මෙන්න මේ වගේම IP ලබා දෙන සේවා නියමාවලියක්. ඒතර මේකත් ඇත්තටම මේ නියමාවලිය මගින් කරන්නේ අපිට IP address ගැන අපි තාම කතා කරන්නේ නැහැ. මේක අපි නැවතත් කතා කරන network diagram වලදී දැනට නියමාවලියක් විදිහට විතරක් මතක තියාගන්න. දැන් අපිට IP address ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා. අපිට පුළුවන් පරිගණකයට IP ලිපිනයක් ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් මැනුවලි නැත්නම් අපිට IP එකක් මැෂින් එකට දාන්න පුළුවන් කෙලින්ම. කෙලින්ම IP එකක් කන්ෆිගර් කරන්න පුළුවන්. හරි? අපිට කෙලින්ම IP ලිපිනයක් ලබා දෙන්න පුළුවන්. ඒ උදාහරණයකට මෙතන network card එකේ මෙතන right click කරලා open network and internet settings ගිහිල්ලා මට පුළුවන් මේකේ network and change connection properties එකට ගිහිල්ලා මෙතන මේ ඔයාලට පහසුවෙන් යන්න පුළුවන් තැනක් තියෙනවා. මෙතන අපිට wireless network කියන පෙන්නන්නේ. මෙතන අපිට පුළුවන් network card එකේ මෙතන network වල right click කරලා properties ගිහිල්ලා desktop එකේ තියෙන network icon එකේ right click කරලා properties ගිහිල්ලා change adapter settings වල දැන් මගේ මේ Wi-Fi network එක මේකේ මම මේක තියෙනවා Bluetooth network එක මේක wired network card එකක් නැහැ. Wi-Fi network විතරයි තියෙන්නේ. නිසා Wi-Fi මේක icon එකේ right click කරලා properties ගිහිල්ලා මෙන්න මෙතන internet protocol දැන් මෙතන IP ගැන අපි තාම කතා කරේ නැහැ. version 4 කියලා තියෙනවා version 6 කියලා තියෙනවා. මෙන්න මේ version 4 address එකක් දෙන්න අපි එතන double click කරනවා. මෙතන internet protocol version 4 TCP/IP version 4 ගිහිල්ලා ඔන්න properties click කරන්න පුළුවන්. properties ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා IP address එක දෙන තැන. You can get IP setting assigned automatically if your network supports this capability. Otherwise, you need to ask your network administrator for the appropriate IP settings. මෙතන සඳහන් වෙනවා අපිට IP address දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි obtain an IP address automatically by default තියෙන එක. අනිත් එක use the following IP address. මෙතන use the following IP address ගියාම මෙන්න මෙතන පුළුවන් අපිට IP address subnet mask default gate. දැන් ඊළඟ DNS server මේවා අපි දැනට කතා නොකරමු. දැන් DNS server එකක් කියන එක දැන් අපි කතා කරා. DNS server එක කියගෙන අපි ඊළඟට මේ IP resolution කරන DNS server එකේ IP එක. මෙන්න මෙතන IP address එක අපිට දෙන්න පුළුවන් අපිට කැමති IP එකක්. කැමති කියන්නේ network එකට අදාළ IP ලිපිනයක් අපිට දෙන්න පුළුවන්. මම දෙනවා 192.168.1 කියන IP ලිපිනේ දෙනවා. හරිද? ඊට පස්සේ update mask එක automatically මෙතන ගන්න. හරි? මම
5 කියලා දුන්න කියලා හිතන්න. මේ default gateway කියන එක ගැන දැන් මම හිතන්න එපා. මම ඉදිරියේදී කියන මේක router IP එක තමයි අපි මෙතෙන්ට දෙන්නේ. default gateway කියන්නේ ඒක. ඉතින් මෙන්න IP address එක දුන්න subnet mask එක දුන්නා. අපිට ඕන නම් අර විදිහට අපේ අර වසම් නාමයට අදාළ IP ලිපිනය ලබා දෙන DNS server එකේ IP එකක් ඕන නම් දාලා තියන්න පුළුවන්. මම මෙතෙන්ට local අපේ DNS server එක නැත්නම් මම Google server එකේ IP එක දානවා 4.2 Google DNS එක IP 4.2.2.2. හරි. ඒතර මේකත් අත්‍යවශ්‍ය නෑ මතක තියාගන්න. මම මේ දැම්මේ නිකන් මේක අපි මේ DNS එක දාලා තිබුණ නැතොත් ඔටෝමැටිකලි එයා ISP එකේ DNS එකෙන් ඒක ඉල්ලනවා. නිසා මේක මෙතට යොදන එක අත්‍යවශ්‍ය නැහැ. කොහොමද IP address එකක් අපි ස්ථතිකව ලබා දෙන්න ඕන මෙන්න මේ විදිහට තමයි IP දෙන්නේ. හරි මේ විදිහට තමයි IP address එක දෙන්නේ. user following IP address ගිහිල්ලා අපි ස්ථතිකව IP ලිපිනයක් ලබා දෙනවා. ඉතින් මේක මෙන්න මේ විදිහට මම ඕකේ කරොත් දැන් මේක ඕකේ කරන්න බැහැ මොකද එහෙම කරොත් අපේ ඉන්ටර්නෙට් නැති වෙනවා මෙතන. මොකද මම ඒකෙන් ඉන්ටර්නෙට් දීපු නිසා මෙන්න මේ විදිහට IP ලබා දෙනකොට අපි කියනවා ස්ථතිකව ලබා දෙනවා කියලා. ස්ථතිකව නැත්නම් static IP configuration. හරි මේ විදිහට අපි IP user following IP address කියලා IP address එක දෙනකොට අපි කියන ස්ථතිකව ලබා දෙනවා. එහෙම නැත්නම් අනිත් එක තමයි obtain an IP address automatically. obtain an IP address automatically කිව්වහම මේක නැති වෙනවා. DNS automatically. එතකොට මොකද වෙන්නේ? ස්වයංක්‍රීයව තමයි IP ලිපිනය දෙන්නේ. කවුද දැන් මේකේ නම් මම කෙලින්ම සම්බන්ධ වෙලා තියෙනවා ISP ට. ISP මට ස්වයංක්‍රීයව IP ලිපිනය ලබා දෙනවා. ISP automatically නැත්නම් මං IP එකක් type කරන්නේ නැහැ. IP ලිපිනය දෙන්නේ මගේ IP ලිපිනය දෙන්නේ කවුද? ISP server එක. අන්න එතකොට ඒ වගේ වැඩක් තමයි මෙන්න මෙතෙන්දි කරන්නේ. ISP ගේ DNS server එක කියලා එකක් තියෙනවා. මෙන්න මේ DNS server එක තමයි මෙතෙන්දි IP ලිපිනය දෙන්නේ. එතකොට DHCP server එකකින් වෙන්නේ මොකද්ද? මෙන්න මේ වගේ වැඩක්. DHCP server එකෙන් වෙන්නේ ගතික සංග්‍රහක වින්‍යාස නියමාවලිය වෙන්නේ මොකද්ද? DHCP යනු ජාල කළමනාකරණ නියමාවලියකි. මෙවැනි DHCP සේවාදායකයක් මගින් ජාලයක සෑම උපාංගයක් සඳහාම IP ලිපිනයක් සහ අනෙකුත් ජාල වින්‍යාස පරාමිතීන් කියන්නේ subnet mask එක. හරි උපජාලාවරණය පවරයි. ගතිකව පවරයි. මේ විශේෂ වැදගත් වෙන ගතිකව පවරයි. dynamically assign කරනවා. ගතිකව පවරයි. එවිට එම උපකරණ වලට වෙනත් IP ජාලයන් සමග සංනිවේදනය කළ හැකියි. ඒ කියන්නේ අපිට ඉන්ටර්නෙට් යන්න පුළුවන්. අපිට IP එකක් නැතුව බෑනේ අපේ මැෂින් එක අනන්‍යව හඳුනා ගන්න අන්තර්ජාලය. හරියට අපි සොසයිටි එකේ අනන්‍යව හඳුනාගන්නේ අනිත් කෙනෙක් කොහොමද? අපේ නම භාවිතා කරලා. ඒ වගේ අපේ නම වගේ එක තමයි මේ IP ලිපිනය. ඒතර IP ලිපිනයක් නැතුව කිසියම් පරිගණකයකට හෝ පරිගණක උපකරණයකට ජාලය තුල ඉන්න බෑ. ජාලය තුල රැඳෙන්න බෑ. එතකොට එයා මොකද කරන්නේ? IP ලිපිනයක් එයාට අත්‍යවශ්‍යයි. එතකොට අපිට IP ලිපින ලබා දෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අපිට පුළුවන් ස්ථතිකව IP ලිපින ලබා දෙන්න මම පෙර සඳහන් කරපු විදිහට. එහෙම නැත්නම් අපි IP ලිපිනයක් ලබා නොදුන්නොත් ඒක ගතිකව ලබා දීමක් සිදු කරනවා. මෙමගින්. හරි? ගතිකව ලබා දීමක් සිදු කරනවා. මෙන්න මේ DHCP කියන නියමාවලිය මගින්. එවිට එම උපකරණ වලට වෙනත් IP ජාලයන් සමග සංනිවේදනය කළ හැකිය. DHCP යනු යෙදුම් විස්තර නියමාවලියක් වන අතර. ඒතර DHCP අයිති වෙන්නේ ඇප්ලිකේෂන් ලේයර් එකට. මෙය UDP නැමැති ප්‍රවාහන විස්තර නියමාවලිය භාවිත කරයි. right එතකොට මේකත් මතක තියාගන්න ඕන නම් අපි මිල කලින් කතා කරා එක් නියමාවලිය භාවිත කරන ප්‍රවාහන විස්තර නියමාවලිය මොනවද කියලා. DHCP is a network management protocol. Such a DHCP server dynamically assign IP addresses and other network configuration parameters to every devices on a network. These devices can then communicate with other IP networks. DHCP is an application layer protocol using the transport layer protocol called UDP. Two POP versions are available. They are POP version 2 and POP version 3. හරි? එතකොට මෙන්න මේ ටික වැදගත් මේ POP ටික කැලක් ඇවිල්ලා තියෙන POP නෑ මෙතනට අදාළ වෙන්නේ නැහැ. මෙතන TCP and DHCP යන යෙදුම් විස්තර නියමාවලිය කියන එක මෙතන තියෙනවා. මේ කියන්නේ DHCP is an application layer protocol using the transport layer protocol and protocol called UDP. So DHCP uses
the UDP as a transport layer protocol, right? එතකොට මෙන්න මේ DHCP server එකේ මොකද කරන්නේ? ගතිකව IP ලිපින ලබා දීම. මම මේක ඔයාලට ඩයිනමික් ඩයග්‍රෑම් එකකින් පැහැදිලි කරන්නම්. මේ විදිහට අතත් බෝඩ් එකේ මේක හරි සරලයි. අපි හිතමු අපේ ස්ථානීය ප්‍රදේශ ජාලය. මම මේක කොහොමද ඒ ලෑන්ඩ් එකේ අපි පරිගණකයක් මේ විදිහට ස්විච් එකක් තියෙනවා. මේක ස්විච් එක ස්විච් එකේ සංකේතය මේක අපි තමයි මේ ස්විච් එක මේ ස්විච් එකට සම්බන්ධ විවිධ පරිගණක මේ විදිහට සම්බන්ධ කරලා තියෙනවා. ඒ පරිගණක වලට මේ හැම පරිගණකයකටම අවශ්‍ය IP ලිපිනයක්. ඒතර IP ලිපිනයක් අපි දෙන්නේ නැත්නම් අපි මේක IP ලිපිනයක් ගන්න පුළුවන් අර මම පෙන්නපු විදිහට. දැන් මෙතෙන්දී අපි IP ලිපිනයක් ලබා නොදුන්නොත් මොකද කරන්නේ? මේක ගන්න. ඉතින් මේ වගේ සර්වර් පරිගණකයක් කියලා එකක් තියෙනවා. මම ප්‍රම ෆයිල් සර්වර් ආර්කිටෙක්චර් කතා කරන්නේ. මෙන්න මේ සර්වර් එක DHCP කියන සර්වර් එක DHCP කියන සර්වර් එකේ අන්තර්ගත කරලා තියෙන්නේ DHCP නියමාවලිය. දැන් මොකද කරන්නේ? මෙන්න මෙයා මේ පරිගණකයට මේ A B C D කියන පරිගණක තියෙනවා. ඒ පරිගණකය අපි ස්විච් ඔන් කරනවා. පවර් ඔන් කරනවා. පවර් ඔන් කරාම මෙයා නෙට්වර්ක් එකට සම්බන්ධ කරාට භෞතිකව මෙයාට IP ලිපිනයක් නැතුව මේ DCD සමග සංනිවේදනය කරන්න බෑ. මොකද මේ හැමෝම අනන්‍යව හඳුනා ගන්න අවශ්‍යයි. එහෙමනම් මෙයා ඉන්නවා රික්වෙස්ට් එකක් කරනවා මට දෙන්න IP ලිපිනයක්. මට දෙන්න IP ලිපිනයක්. මේ DHCP සර්වර් එකේ තියෙන IP පරාසයක්. ඒක මෙයාගේ කම්පියුටර් වල තියෙන 168යි 1යි ඉඳලා 192යි 168යි 1යි 10 දක්වා IP ලිපින ටික මෙයා ගාව තියෙනවා. DHCP pool එකේ. DHCP IP range එක මේකට කියනවා DHCP pool එක කියලා. මේකේ තියෙනවා IP පරාසය. දැන් මොකද කරන්නේ මෙයා 192 168 1 කියන එක තමයි තාම IP කාටවත් දුන්නේ නැහැ. දැන් ඉල්ලීමක් ආවා IP ඉල්ලලා මෙයා ඉල්ලුවා DHCP සර්වර් එකෙන් මෙන්න ඉල්ලීමක් ආවා මට දෙන්න IP ලිපිනයක්. ඒතර මොකද කරන්නේ? මේ DHCP සර්වර් එක එයාගේ රේන්ජ් එකේ තියෙන පළවෙනි IP ලිපිනය දෙනවා ස්විච් එක හරහා මේ පරිගණකය ඉල්ලුවා මේ පරිගණකය. ඒතර මොකද කරන්නේ? මෙයාට හම් වෙනවා අධිකව 192යි 168යි 1යි ඔය විදිහට දැන් බීත් ඉන්නනවා. බීත් පරිගණක බීත් IP ලිපිනයක්. එයාට ඒ විදිහට මෙතන අපි තුම එයාට දෙන්නේ 192යි 168යි 1යි 2. හරි. මේ විදිහට DHCP සර්වර් එක එයාගේ IP ලිපින පරාසය ඊන IP පරාසයෙන් එක IP ලිපින ගතිකව පවරනවා මෙන්න මේ පරිගණක වලට. ඒතර ගතිකව පැවරීම කියන අර ඉස්සෙල්ලා මම දුන්නා වගේ ස්ථතිකව දීපුවාගේ ස්ථිර IP ලිපිනයක් නෙවෙයි. අපි ඉස්සෙල්ලා අර settings කියලා වෙනස් කරලා දුන්නේ IP ලිපින. ඒක ස්ථිරව ලබා දෙනවා. මේක එහෙම නෙවෙයි. මෙතෙන්දී මෙයාට මෙන්න මේ IP ලිපින తాවකාලික IP ලිපිනයක් තමයි ලැබෙන්නේ. දැන් මෙයා ෂට් ඩවුන් කරා කියලා හිතන්නකෝ. මෙයා ඒ පරිගණකය ඕෆ් කරා. ඕෆ් කරා ෂට් ඩවුන් කරා. දැන් මොකද වෙන්නේ? මෙයාගේ මේ 192 168 1 කියන IP ලිපින රිලීස් වෙනවා. ආයෙ මෙයාට රිලීස් වෙනවා. ඒකද මෙයාගේ IP ලිපින ඉවත්. මේ IP ලිපින ඉවත්. මේ IP ලිපින නැවත DHCP pool එකේ available IP එකක් තියෙනවා. ඒක අපි තවත් පරිගණකයක් අපිට C කියන පරිගණකය දැන් කරා.
ඕන් කරාම දැන් එයාට IP ලිපිනයක් ඉල්ලනවා. එයා ඉල්ලනවා DHCP ඉල්ලීමක් කරනවා. ඉල්ලුවාම මොකද කරන්නේ? මේ DHCP ඉල්ලීම DHCP සේවාදායකයෙකුගෙන් ලබාගෙන එයාට දැන් ඔන්න රිලීස් වෙච්ච IP එකක් දැන් ඒ කාටවත් දීලා නැහැ. දැන් එයා මොකද කරන්නේ? මේ DHCP IP එක දෙනවා කාටද? C කියන පරිගණකයට. දැන් මෙයාට හම් වෙනවා දැන් 2.1 එතකොට ඔන්න ওই විදිහට තමයි DHCP නියමාවලිය මගින් IP ලිපින ලබා දෙන්නේ. ඒතර මේ විදිහට අපේ ස්ථානපති ජාලය තුළ තියෙන අපේ local DHCP server එක. local ස්ථානපති ජාලය තුළ DHCP server එකක් තියෙනවා. මේ එහෙම තියෙන්න පුළුවන්. හරි? ඒතර මේ දෙන IP ලිපින ස්ථිරව ලබා දෙන IP ලිපින නෙවෙයි. මේ IP ලිපින ගතිකව ලබා දෙන්නේ. මේ මැෂින් එක ෂට් ඩවුන් කරගාම එයාගේ IP ලිපින ඉවත් වෙනවා. හරි? ඒතර අර අපි ඉස්සර දුන්නා වගේ ස්ථිර IP ලිපින නෙවෙයි. ඊළඟට අපි හිතමු දැන් මේකට ස්ථානපති ජාලය තුළ නැත්තම් DHCP server එකක්. මේ ලෑන් එකේ දෙවන පරිගණකයකින් ඉන්ටර්නෙට් කරනවා කියලා හිතන්න. එතකොට කවුද දෙන්නේ? අර ඉස්සර මේක අන්තර්ජාලය හරහා ISP තමයි මේ වැඩේ කරන්නේ. හරි? ISP තමයි ISP ගේ තියෙන මේ ISP හරි මෙතන අපි ISP අන්තර්ජාලයේ ISP ගේ තියෙන DHCP ISP ගේ තියෙන DHCP ISP ගේ තියෙන DHCP server එකෙන් තමයි ISP මේ වැඩේ කරන්නේ. හරි ISP ගේ DHCP server එකෙන් මෙන්න මේ IP ලිපිනේ ගතිකව ලබා දෙනවා. දැන් DHCP server එකයි DNS එකයි දෙකම සමාන නැහැ. හරි. උතර සමහරලාට එකම server එකේ එකම සේවාදායක පරිගණකයේ DHCP install කරලා තියෙන පුළුවන් DNS install කරලා තියෙන පුළුවන්. ඒක වෙනම කතාවක්. නියමාවලි දෙකක් වෙයි. DNS එකේ මොකද කරේ? අපි වසම් නාමයක් ඉල්ලුවාම අපි ඉල්ලන්නේ වසම් නාමයක් නේ. අපි පරිශීලකයේ වෙබ් අධිවිශ්වාස කරනවා egen.l අපි ඉල්ලනවා අපි වෙබ් අඩවියක් ඉල්ලනවා egen.edu.lk එකේ වෙබ් අඩවියට අදාළ වෙබ් අඩවිය අපිට අවශ්‍ය මෙහෙමයි අපි වෙබ් අධිවිශ්වයේ ටයිප් කරනවා වසම් නාමය හරි අපිට ඕන ඇත්තටම IP එකක් මුකුත් ඕනේ නැහැ පරිශීලක විදිහට අපිට ඕන මොනවද වෙබ් අඩවිය පේන්න ඕන නමුත් මම එක DNS වලට පැහැදිලි කරා වෙබ් අඩවිය පේන්න නම් එයා මොකද කරන්න ඕන? ඒ වසම් නාමයට අදාළ IP ලිපිනය ගන්න ඕන. මොකද හේතුව වෙබ් අතිරේක්ෂුවට අවශ්‍යයි ඒ පරිගණකයට අවශ්‍යයි ග්‍රාහක IP ලිපිනය. ග්‍රාහක IP ලිපිනයක් නැතුව ඉන්ටර්නෙට් යන්න බෑ. හරි? ඒ සර්වර් එකේ IP එක තමයි ඒ අරන් දෙන්නේ මේ වෙලාවට. හරි? සර්වර් එක IP ලිපිනය ලබා දෙනවා DNS. දැන් මෙතෙන්දි වෙන්නේ එහෙම නෙවෙයි. මේක මේ අපිට අවශ්‍ය දෙයක් නෙවෙයි. මේ පරිගණකේ මේ පරිගණක වලට අවශ්‍ය දෙයක්. හරි මේ පරිගණක A කියන පරිගණකයට අපි IP address එකක් දීලා නැත්නම් එයා කොහොමද network එක අනන්‍යව හඳුනගන්නේ? හරියට අපිට society නමක් දීලා නැත්නම් අපි කොහොමද අනන්‍යව හඳුනගන්නේ? ඒ වගේ වැඩක්. ඒතර A කියන පරිගණකය network එකට සම්බන්ධ වෙන්න නම් එයාට අවශ්‍ය IP ලිපිනයක්. ඒතර එයාට අවශ්‍ය IP ලිපිනය අපි දීලා නැත්නම් අපි IP එකක් අර ඉස්සෙල්ලා මම පෙන්නු වගේ ස්ථතිකව configure කරලා නැත්නම් ඒ IP ලිපිනේ කාගෙන් හරි ඉල්ල ගන්නවා. ඒතර IP ලිපිනේ ඉල්ල ගන්න. හරි? ඒතර මේක DNS එකකින් කරන IP ලිපිනයක් නෙවෙයි මේ මෙයාට මේ පරිගණකයට අවශ්‍ය IP ලිපිනය. ඒතර මේ පරිගණකයට අවශ්‍ය IP ලිපිනය කාගෙන්ද ඉල්ලගන්නේ? DHCP කියලා නියමාවලියක් තියෙන සර්වර් එකක. ඒතර අපේ පරිගණකයේ හිටන් අපේ පරිගණකය මේ පරිගණකයට අවශ්‍ය IP ලිපිනය අපි ISP ගේ DHCP සර්වර් එකකින් තමයි ලබා දෙන්නේ. එතකොට DHCP ඉල්ලීම කරන්නේ කොහොමද පරිගණකය අපි නෙවෙයි පරිගණකයෙන් මොකද කරන්නේ එයාට IP එකක් ඕන අන්තර්ජාලයෙන් ගන්න එතකොට මෙයා මොකද කරන්නේ මෙන්න මේ DHCP ඉල්ලීම අන්තර්ජාලයේ තියෙන ISP එකෙන් ඉල්ල ගන්න first time root එක. එතකොට ඉල්ලලා ISP ගේ DHCP server DHCP සේවාදායකෙන් ඉල්ලගෙන එයා මොකද කරන්නේ එම IP ලිපිනය
තමන්ට ලබා ගන්න. හැබැයි එතකොට දැන් ඔයාලගේ වෙන්නේ ඔක තමයි. ඔයාලගේ IP ලිපින ඔයාලට ලැබෙන IP එක ස්ථිර IP ලිපින ලැබෙන්නේ. ඔයාලට ලැබෙන IP ලිපිනය ඔයාලගේ මැෂින් එකට රවුටර් එක හරහා ලැබෙන මැෂින් එකට ලැබෙන IP ලිපිනේ ගතික IP ලිපිනය. ඒක වෙනස් වෙනවා. ඒක හැමතිස්සෙම ස්ථිර නෑ. හරි? ඒතර ඒ IP ලිපිනය හරි මම හිතන්නේ පැහැදිලි කියලා දාලා තියෙනවා. එතකොට ගතිකව ලැබෙන IP ලිපිනයක් තමයි මෙයාට ලැබෙන්නේ. ඒතකොට මේ IP ලිපින ස්ථිර IP ලිපිනයක් නෙවෙයි. එතකොට අපි මේක ෂට් ඩවුන් කරාට පස්සේ මේ IP එක රිලීස් වෙනවා. නැත්නම් වෙන කෙනෙකුට යනවා. අපි ආයෙ රීකනෙක්ට් කරාම අපිට එන්නේ අලුත් IP ලිපිනයක්. හරි? ඔක තමයි වෙන්නේ. නැවතත් අපි සර්වර්ස් ටික වෙනමම කතා කරන මේ ඩයග්‍රෑම් ඇතුලේ බය වෙන්න එපා. මොකද අපි තාම ස්විච් එකක් කියන්නේ මොකද්ද? රවුටර් එකක් කියන්නේ මොකද්ද? ISP කියන්නේ මොකද්ද? මේක කිසිවක් කතා කරලා නැහැ. මට මේ නියමාවලිය ටික පොඩ්ඩක් අඳුරගන්න අවශ්‍ය නිසා තමයි මේක පොඩ්ඩක් තව ටිකක් පැහැදිලි කරන්නේ. නමුත් අපි අපිට තියෙන client server architecture එකේ peer to peer and client server architecture එකේ කතා කරන්න server types සේවාදායක වර්ග. සේවාදායක වර්ග වලදී අපි කතා කරන නැවත අර සියලුම නියමාවලි ටික මේ සියලුම නියමාවලි ස්ථාපනය කරපු සේවාදායක ගැන කතා කරනවා. උදාහරණයක් අපි කතා කරපු මේක කලින් කතා කරපු SMTP, POP, IMAP, DNS, DHCP ඊළඟට මේ සියලුම නියමාවලි ටික නැවතත් අපි සර්වර්ස් වලට දාලා කතා කරනවා. ඒ නිසා මේක නැවතත් ඔයාලට රිපීට් වෙනවා සර්වර්ස් ගැන කතා කරද්දී. එතෙන්දී මම හිමීට මේ ඩයග්‍රෑම් එකම පැහැදිලි කරන්නම්. ඒක අපිට නෙට්වර්ක් ඩයග්‍රෑම් ප්‍රශ්නයට අත්‍යවශ්‍ය වෙන නිසා මම නිකන් මේ ඔයාලට පැහැදිලි කරන්න අවශ්‍ය නිසා තමයි මේ ඩයග්‍රෑම් එක නිසා බය වෙන්න එපා ඩයග්‍රෑම් වලට. ඩයග්‍රෑම්ස් ටික අපි තාම කතා කරන්නේ නැහැ. මේ සිම්බල්ස් කතා කරන්නේ නැති නිසා මේ මට පැහැදිලි කරන්න අවශ්‍ය මේ DHCP කියන නියමාවලිය කියන්නේ මොකක්ද කියන එක විතරයි. එතනින් එහාට නැවතත් අපේ සර්වර්ස් විදියට මේවා පසුව කතා කරනවා. එතෙන්දී නැවතත් අපිට මේ DHCP නියමාවලිය නැවතත් සාකච්ඡා කරන අවස්ථාවක් ලැබෙනවා. දැනට ඔයාලා සරලව මතක තියාගන්න DHCP සර්වර් එකකින් වෙන්නේ මොකක්ද? ගතිකව dynamically right ගතිකව IP ලිපින පරිශීලක පරිගණක වල ලබාගත ගතික IP ලිපිනයක් කියන්නේ එයාට ස්ථිරව ලැබෙන IP ලිපිනයක් නෙවෙයි. එයා ෂට් ඩවුන් කරගවම එයාට මොකද IP ලිපිනය වෙනත් IP ලිපිනයක් තමයි ලැබෙන්නේ. ඒතර ෂට් ඩවුන් කරගවම එයාගේ IP ලිපිනය රිලීස් වෙනවා. ඊට පස්සේ නැවතත් එයා ඕපන් කරාට නැවතත් අපි ස්ටාර්ට් කරාට පස්සේ නෙට්වර්ක් එකට කනෙක්ට් වුණාට පස්සේ නැවතත් එයාට හම්බෙන්නේ වෙනත් IP ලිපිනයක්. ඔක තමයි DHCP සේවාදායකයන් වගේ වෙන්නේ ගතිකව IP ලිපින ලබා දීම. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මොකද්ද මම කිව්වේ කියන එක ගැන. එහෙමනම් අපි ඊළඟ එකට යමු. මේකට අවශ්‍ය නෝට් එක ඔයාලා ඊළඟට නෝට් එක ලියා ගන්න මම කිව්වට පස්සේ දැන් කලබලෙට ලියන්න යන්න එපා. පැහැදිලිව ලියා ගන්න ඔයාලා මම මේක කිව්වට පස්සේ. හරි. ඊළඟ නියමාවලිය මෙන්න මේක ඉතා වැදගත් නියමාවලිය. කඩමුසු අන්තර්ජාල නියමාවලිය. Voice over Internet Protocol. දැන් ඔයාලා අපේ ඉන්න group එකක. මොකද්ද? WhatsApp group එකක ඉන්නේ. එහෙම මෙන්න මේ group එකේ ඔයාලට පුළුවන් මොනව කරන්නද? ඔයාලට පුළුවන් මේක හරහා chat කරන්න පුළුවන්. නේද? text messages දාන්න පුළුවන්. images දාන්න පුළුවන් නේද? පින්තූර දාන්න පුළුවන්. document share කරන්න පුළුවන්. ඒ වගේ තමයි ඔයාලට voice එකක් වුණත් ඔක record කරලා මට පුළුවන් voice එක record කරලා ඔයාලට මේ හරහා දාන්න. ඒ වගේ තමයි දැන් මෙන්න මේ වගේ go to meeting වගේ software zoom software එක skype වගේ. ඒතර මෙන්න මේ වගේ තියෙනවා විවිධ මෘදුකාංග. අපි දන්න අපිට ගොඩක් ෆැමිලිය දැන් මේවා අන්තර්ජාලය භාවිත කරන මෙන්න මේ යෙදු මෘදුකාංග වල කොහොමද මේකේ දත්ත ගෙනියන්නේ? මේක අපිට අපි හිතමු අපි ෆෝන් එකකින් කරා නම් අපි හිතමු කෝල් එකක් ගත්තොත් දැන් මම ඔයාලට කෝල් එකක් ගන්නවා. හරි? මම ඔයාලට කෝල් එකක් ගත්තොත් ඔයාලට මොනවද ඇහෙන්නේ? ඔයාලට ඇහෙන්නේ ශබ්දේ විතරයි. ඔයාලට මම පේන්නෙත් නෑ මට බෑ එතකොට ඔයාලට මොන හරි ડોකියුමන්ට් එකක් දාන්න බෑ. මට බෑ ඔයාලට ඉමේජ් එකක් දාන්න බෑ. මට ඔයාලට පින්තූරයක් එවන්න බෑ. මට වීඩියෝ එකක් පෙන්වන්න විදියක් නැහැ.
ඇයි හේතුව ඒ සාමාන්‍ය දුරකථන ජාලයක් කරහා අපි කියන පරිපත වහරු ජාලයක් කරා නැත්නම් සර්කිට් ස්විච් නෙට්වර්ක් එකක් කරහා අපිට පුළුවන් වොයිස් යවන්න විතරයි. නමුත් මෙන්න මේ අන්තර්ජාලය හරහා මම කතා කරන්න යන්නේ මෙන්න මේ අපි කතා කරමු WhatsApp Viber වගේ WhatsApp Viber වගේ වල කොහොමද කෝල්ස් ගන්නෙ මෙන්න මේ VoIP කියන ප්‍රොටෝකෝල් එක නියමාවලිය තමයි ඉතින්දි භාවිතා වෙන්නේ හරි VoIP කියන නියමාවලිය VoIP යනු අඩමුසු අන්තර්ජාල නියමාවලිය නැත්නම් Voice over Internet Protocol VoIP යනු තත්කාලීන අන්තර්ජාල ක්‍රියාකාරී ශ්‍රව්‍ය දෘශ්‍ය අන්න ඔඩියෝ වීඩියෝ යෙදුමක් හෝ අන්තර්ජාල දුරකථන වේ. සමහර අමතර ගුණාංග සමග දුරකථන ජාලයක් ලෙස අන්තර්ජාලයේ භාවිතා කිරීම මෙහි අදහසයි. පරිපත බහරු ජාලයක් නැත්නම් සර්කිට් ස්විච් නෙට්වර්ක් හරහා sannivedanaya කරනවාට වඩා මෙතන වරහන මෙතෙන්ට එන්න ඕන. සර්කිට් ස්විච් නෙට්වර්ක් වරහන මෙතනින් වෙහෙන්න ඕන. හරහා sannivedanaya කරනවාට වඩා වෙනුවට මෙම යෙදුම මගින් පැකට් වහරු අන්තර්ජාලය පැකට් ස්විච් ඉන්ටර්නෙට් හරහා පාර්ශ්ව දෙකක් අතර sannivedanaya කිරීමට ඉඩ ලබා දෙයි. බහුලව භාවිතා කරන VoIP යෙදුම් සඳහා උදාහරණ ලෙස Skype, WhatsApp, Google Hangouts, Viber, Facebook Messenger හැඳින්විය හැක. මෙම ආකාරයේ sannivedanaya හැසිරවීම සඳහා නියමාවලි දෙකක් නිර්මාණය කර ඇත. තමයි SIP සහ H.323 කියන. එතකොට මොකද මේකේ වෙන්නේ VoIP නියමාවලිය අර අපි දැන් කෝල් එකක් ගන්නකොට භාවිතා වෙන්නේ අපි කියන පරිපත වහරු ජාලයක් සර්කිට් ස්විච් නෙට්වර්ක් එකක්. ඒ කියන්නේ මේක වැඩ කරන විදිහ මම PSTN නෙට්වර්ක් එක ගැන කතා කරලා කියලා දෙන්නම්. දැනට හිතන්න එපා. අපි ඩයල් කරනකොට මොකද වෙන්නේ? අපේ ග්‍රාහකයාත් එක්ක කනෙක්ෂන් එකක් හැදිලා. නේද? ඔයාලා කෝල් එකක් ගන්නකොට මොකද වෙන්නේ? ඔයාලගේ පරිගණකයයි යාළුවගේ පරිගණකය නැත්නම් ග්‍රාහකයාගේ පරිගණකය අතර සම්බන්ධතාවයක් හැදෙනවා. නේද? සම්බන්ධතාවය හදාගන්න හැදෙන්නේ කොහොමද? යාළුවා ඒ ෆෝන් එක අපි කෝල් එක අපි කියන රිසීව් කරාම කියන නැත්නම් ඔයාලා කියන ඉස්සුවම කියලා ඔන් කරාම මොකද වෙන්නේ? කෝල් එක කනෙක්ෂන් එක හැදෙනවා. ඊට පස්සේ මොකද ඔයාලා කරන්නේ? කතා කරනවා. නේද? නමුත් පැකට් වහරු කරන්නේදී එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. අතන මේකෙන්දි පැකට් වහරු පැකට් ස්විචින් වලදී අපි ප්‍රභවය ග්‍රාහකයා අතර කනෙක්ෂන් එක හදා ගන්න අවශ්‍ය නැහැ. ප්‍රභවය මගින් අපිට ඕනම වෙලාවක අපිට WhatsApp වල ඕනම වෙලාවක මැසේජ් එකක් දාන්න පුළුවන්. ග්‍රාහකයා ඕනම වෙලාවක එක ගණී ඔන් කරලා අපි රීකනෙක්ට් වෙලා ගන්නවා නේද? එතකොට data packet මෙයා යවනවා. හරිද?
ඒතර VoIP වලදී හැබැයි දෙන්න අතර කනෙක්ෂන් එක හදා ගන්න ඕන. නමුත් වෙද්දි VoIP වලදී data packet වලින් තමයි මේක වෙන්නේ. එතකොට අපි අර කනෙක්ෂන් සර්කිට් එකක් හදනවට වඩා VoIP වලදී වෙන්නේ මොකද්ද? packet එක. packet විදියට තමයි යන්නේ. මේ අපි යවනේවා අර සර්කිට් ස්විච් නෙට්වර්ක් එකක යවන්න පුළුවන් voice විතරයි. මෙතෙන්දී VoIP කියන නියමාවලිය මගින් මොකද කරන්නේ? අපි මේ භාවිතා කරන අපි යවන voice, audio, voice එහෙම නැත්නම් video, animation, graphic මේ සියල්ලක්ම data packet වලට දාලා ග්‍රාහකයෙ වෙත යවනවා. එතකොට සාමාන්‍ය කෝල් එකක් ගත්තොත් අපිට යවන්න පුළුවන් ඉන්නේ මොනවද? voice විතරයි. VoIP භාවිතා කරොත් අපිට පුළුවන් voice වලට අමතරව graphic, animation මේ සියල්ලක්ම යවන්න පුළුවන්. එතකොට අපි මේ භාවිතා කරපු WhatsApp වල, Viber වල, Hangouts, Facebook දැන් අපි මේ භාවිතා GoToMeeting වල ඔයාලට මේ නේද? මේ හැමදේම භාවිතා කරන්න පුළුවන් නේද? audio විතරක් නෙවෙයි නේද? graphic දැන් මම මේ කරන GoToMeeting software එකේ audio ඇහෙනවා, video පේනවා, animation පේනවා, images පේනවා. එතකොට මෙන්න මේ වෙලාවේදී භාවිතාව නියමාවලිය VoIP. හරි? VoIP. VoIP is real-time interactive audio-video application or internet telephony. The idea is to use the internet as a telephone network with some additional capabilities. Instead of communicating over circuit switch network, this application allows communication between two parties over the packet switch internet. Here are common examples of VoIP applications are Skype, WhatsApp, Google Hangouts, Viber, Facebook Messenger. Popular ඒවා ඊට වඩා ගොඩාක් තියෙනවා. Two protocols have been designed to handle this type of communication, SIP and H.323. तर මේක මෙන්න මේ VoIP කියන නියමාවලිය භාවිතා කරන මේක මේ VoIP වැඩ කරන්න SIP සහ H.323 කියන නියමාවලිය දෙකක්. මේ දෙක භාවිතා කළා තමයි VoIP කියන නියමාවලිය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ දෙක ගැන චුට්ටක් අපි බලමු. ඒතර සරලව කියනවා නම් VoIP නියමාවලිය වෙන්නේ මොකද්ද? අන්තර්ජාලය හරහා අපිට පුළුවන් ටෙලිෆෝන් කෝල්ස් ගන්න. ඒක තමයි සරලව කියනවා. ඒතර මේක ගොඩක් ලාභදායී ක්‍රමයක්. අපිට සාමාන්‍යයෙන් ඔයාලා ලංකාවෙන් පිටරට වලට ගත්තාම කෝල් එකක් ඒක කොස්ට් එක වැඩි නේද? ලෝකල් කෝල් එකකට වඩා IDD කෝල් එක කොස්ට් එක වැඩි. නමුත් VoIP හරහා ගන්න Skype එහෙම නැත්නම් WhatsApp, Viber මේ කෝල් එකත් ලංකාවේ කුමන ස්ථානේ ඔයාගේ ගෙදරම ඉන්න කෙනෙකුට ගත්තත්, පිටු ඉන්න කෙනෙකුට ගත්තත්, ලෝකේ ඕනම තැනකට ගත්තත්, කුමන ස්ථානයකට ගත්තත් එකම දත්ත ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. එතන charge වෙන්නේ එකම cost එකක් තමයි වැය වෙන්නේ. ඒකට මොකද මේ packet switching වල විශේෂත්වය ඒක. අපි circuit switching, packet switching ගැන පසුව කතා කරනවා තවදුරටත්. දැනට යෙදුමක් විදිහට මේක මතක තියාගන්න. එතකොට මේක ඇත්තටම ඉතා ලාභදායී ක්‍රමයක්. අඩමුසු අන්තර්ජාල නියමාවලිය හරහා කෝල්ස් ගන්න එක. ඒතර අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන ඕනම ස්මාර්ට්ෆෝන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිගණකයක් වෙන්න පුළුවන්. ඕනෑම ටැබ් එකක් වෙන්න පුළුවන්. ඕනම පරිගණක උපකරණයක් හරහා අපිට පුළුවන් මේ VoIP හරහා මේ කෝල්ස් ගන්න. ඒතර VoIP තමයි ඒ යෙදුම අපිට මේ VoIP කියන එක පේන්නේ නැහැ. ඒතර ඒ උදාහරණයක් ගත්තොත් අපි භාවිතා කරන මෙන්න මේ GoToMeeting කියන software එක තමයි අපි භාවිතා කරන්නේ. නමුත් මේක ඇතුලේ VoIP කියන නියමාවලිය තමයි භාවිතා වෙන්නේ. අපි භාවිතා කරන අපේ group එකේ WhatsApp කියන යෙදුම අපිට පේන්නේ නැහැ VoIP. නමුත් ඒක ඇතුලේ භාවිතා වෙනවා VoIP කියන නියමාවලිය. අපි Skype භාවිතා කරනවා. නමුත් ඒක ඇතුලේ භාවිතාව නියමාවලිය මොකක්ද? එයා භාවිතා කරන නියමාවලිය VoIP. හරි. ඒතර මම මේ කතා කරපු මේ VoIP භාවිතා කරන නියමාවලිය දෙක ගැන තමයි කතා කරන්න යන්නේ. SIP සහ H.323 මේ ගැන දලා අදහසක් ලබා ගන්නාම ප්‍රමාණවත් අපි බලමු. ඒතර VoIP තුල තියෙන සැසි ආරම්භක නියමාවලිය තමයි පළවෙනි එක session initiation protocol. session initiation protocol SIP. ඒතර මේ SIP කියන නියමාවලිය මොකද්ද වෙන්නේ? සැසි ආරම්භක නියමාවලිය SIP නිර්මාණය කර ඇත්තේ IETF කියන අතරම ස්ටෑන්ඩඩ් ඕගනයිසේෂන් එකක්. එය බහුමාධ්‍ය සැසියක් ඇමතුම් ස්ථාපිත කිරීම. නැත්නම් අපි කෝල් එකක් ගන්නකොට මෙන්න මේ කෝල් එක සෙටප් කරන්නේ. හරි VoIP කෝල් එක සෙටප් කරන්නේ. ඇමතුම සම්බන්ධ කරලා දෙන්නේ
මෙන්න මේ SIP කළමනාකරණය කිරීම සහ අවසන් ඊට පස්සේ ස්ථාපනය කරනවා ඊට පස්සේ හරහා පණිවිඩය යැවීමේදී ඒ කළමනාකරණය කරනවා ඒ වගේම සැසිය අවසන් කරන්නේ සෙෂන් එක සැසිය අවසන් කරන්නේ මෙන්න මේ SIP කියන නියමාවලිය. එතකොට අපි VoIP කෝල් එකක් ගන්නකොට නැත්නම් Skype Viber WhatsApp හරහා කෝල් එකක් ගන්නකොට ඒ සම්බන්ධතාවය හදලා දෙන්නේ ඒ හරහා දත්ත සම්ප්‍රේෂණය කිරීම පාලනය කරන්නේ එය ඉවර වුණාන් පස්සේ ඒක යවල ඉවර වුණාට පස්සේ අවසන් කරලා දෙන්නේ කවුද SIP කියන නියමාවලිය. මේ ද්විපාර්ශවීය two party අපිට පුළුවන් ඕනනම් අපිට chat කරන්න පුළුවන් දෙන්නෙක් අතර Skype වලින්. ඒ වගේ ද්විපාර්ශවීය කෝල් එකක් ගන්න පුළුවන් අපිට WhatsApp වලින් තව කෙනෙක් තව කෙනෙකුට කෝල් එකක් ගන්න. අන්න two party ද්විපාර්ශවීය සම්බන්ධතාවය. ඔව් බහුපාර්ශික. අතර group එකේ අපි කරනකොට group එකේ කරනකොට බහුපාර්ශවීය සැසි නිර්මාණය කිරීම chat කරන්න පුළුවන් group එක. කිරීමට භාවිතා කරයි. මෙම නියමාවලිය UDP TCP අපි දන්න ප්‍රවාහන ස්ථර නියමාවලිය ප්‍රධාන නියමාවලිය දෙකයි තියෙන්නේ. ඊට අමතරව තවත් ප්‍රවාහන ස්ථර නියමාවලිය තුනක් තියෙනවා අතරම SCTP කියලා එකකුත් තියෙනවා. නමුත් අපේ විෂය නිර්දේශයේ මේක නැහැ. නමුත් මම මේකෙදි කතා කරලා තියෙනවා SCTP ගැන. SCTP කියන තුනම භාවිතා වෙනවා මෙන්න මේ session SIP කියන නියමාවලිය. ඒතර අපේ විෂය නිර්දේශයේ තියෙන UDP සහ TCP ගැන විතරයි කතා කරන්නේ. නමුත් මෙන්න මේ SIP භාවිතා වෙනවා ප්‍රවාහනය කිරීමේදී. ඒතර වැඩිපුරම ඇත්තටම UDP තමයි භාවිතා කරන්නේ. ඒකට සමහරලාට VoIP භාවිතා කරන UDP කියලා කියන නමුත් TCPත් භාවිතා වෙනවා යම් ප්‍රමාණයකට මේ SCTPත් භාවිතා වෙනවා. ඉතින් මෙන්න මේ SIP කියන නියමාවලිය මොකක්ද? අර VoIP වල VoIP ඇතුලේ තියෙන VoIP වැඩ කරන්නේ මෙන්න මේ SIP. ඒතර VoIP වල සබ් ප්‍රොටෝකෝල් දෙකක් තමයි SIP සහ අනිත් නියමාවලිය H.323 කියලා කියන්නේ. ඉතින් අපි මේ VoIP වල සබ් නියමාවලියක් විදිහට SIP එක කතා කරේ. SIP was designed by IETF. IETF කියලා කියන්නේ standard maintain කරන organisation එකක් අන්තර්ජාලය හරහා තියෙන. It is an application layer protocol that establishes, manages and terminates a multimedia session call. It can be used to create two-party or multi-party sessions. This protocol uses UDP, TCP or SCTP as a transport layer protocol. Right. එතකොට මෙන්න මේ SIP ඊළඟට අපි යමු VoIP භාවිතා කරන ඊළඟ නියමාවලිය H.323. H.323 අනුව ITU-T තවත් organisation එකක් ඒ වගේ විසින් නිර්මාණය කරන ලද ප්‍රමිතියක් වන අතර එය පොදු දුරකථන ජාලයේ තිබෙන දුරකථන අන්තර්ජාලයට සම්බන්ධව තිබෙන පරිගණක සමග සංනිවේදනය කිරීමට ඉඩ සලසයි. ඒතර මේක අපිට ඇත්තටම අපේ Viber WhatsApp use කරත් මේ PSTN ජාලය නැත්නම් පොදු අපි භාවිතා කරන ගෙදරට එන ටෙලිෆෝන් ලයින් තමයි ඒ හරහා සම්බන්ධ වෙන අපිට කියන බෑක්බෝන් එකක් කියන්නේ. මෙන්න මේ හරහා තමයි මේ සියල්ලක්ම සම්බන්ධ කරන්න වෙන්නේ. ඒ නිසා අපි මෙන්න මේ අන්තර්ජාලය භාවිතා කරත් පොදු දුරකථන ජාලය හරහා තමයි යන්නේ. ඒතර අපි VoIP message එකක් යවනකොට WhatsApp Viber එකේ කතා කරනකොට පොදු දුරකථන ජාලය හරහා සම්බන්ධ වෙනවා. එතකොට මෙමගින් මොකද කළ දෙන්නේ? මෙයා මෙන්න මේ H.323 කියන නියමාවලිය මොකද කළ දෙන්නේ? අර public network එකට අපි මේ කතා කරන කෝල් එක සම්බන්ධ කළ දෙන්නේ කවුද? H.323 කියන නියමාවලිය. H.323 is a standard designed by ITU-T to allow telephones on the public telephone network to communicate to computers connected to the internet. අපි භාවිතා කළ අපි සම්බන්ධ කරපු අපේ පරිගණකයෙන් අන්තර්ජාලය හරහා වෙනත් පරිගණකයකට WhatsApp message එකක් යවනකොට මේක අපේ පරිගණකයේ අන්තර්ජාල සම්බන්ධය මේක ටෙලිෆෝන් ලයින් එකක් කරහා තමයි සම්බන්ධ වෙන්නේ අතරම. අපි කරන ස්විචින් නෙට්වර්ක් එකක් කරහා. ඒතර මේ ස්විචින් නෙට්වර්ක් එකත් එක්ක කොමියුනිකේට් කිරීමේදී සංනිවේදනය කිරීමේදී පාලනය කරන්නේ H.323 කියන නියමාවලිය. ඒතර මේ නියමාවලි දෙක උපම නියමාවලි දෙකක් මේක අදාළ වෙන්නේ මොකටද? VoIP කියන නියමාවලියේ තියෙන මෙන්න නියමාවලි දෙකක්. ඒතර මෙම ආකාරයෙන් සංනිවේදනය නැත්නම් VoIP හැසිරවීම සඳහා භාවිතා කරන උපනියමාවලි දෙකක් තමයි. ඒතර නියමාවලි දෙකක් තමයි SIP සහ
323 කියලා කියන්නේ. හරි? ඒතර SIP මගෙන් සෙෂන් එක සැසිය පාලනය කරනවා. ඊළඟ නියමාවලිය H.323 මගෙන් අන්තර්ජාලය සහ පොදු දුරකථන ජාලය අතර sannivedanaය සිදු කරනවා. හරි? ඒතර අපි දුරකථන අපි ගන්න කෝල් එක පොදු දුරකථන ජාලය හරහා සම්බන්ධ කරලා මේ sannivedanaය සිදු කරලා දෙන්නේ H.323 කියන නියමාවලිය. හරි. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන අනිකුත් නියමාවලි. නමුත් අපි මේක ඊළඟට මෙන්න මේ ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රොටෝකෝල් ගැන අපි කතා කරා මීට කලින් TCP UDP නියම ප්‍රොටෝකෝල්ස් ගැන කතා කරා. ඒ අතර වෙනස්කම් ගැන කතා කරා. මම අර අලුතෙන් දාපු ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රොටෝකෝල් එක මේක අපේ විෂය නිර්දේශයේ නැහැ. නමුත් මේකත් මෙතන දාලා තියෙන ස්ට්‍රීම් කන්ට්‍රෝල් ට්‍රාන්ස්මිෂන් ප්‍රොටෝකෝල් ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රොටෝකෝල් තුනක් තියෙන බව මතක තියාගන්න. නමුත් අපේ විෂය නිර්දේශයේ තියෙන්නේ UDP සහ TCP විතරයි. මම මේක අමතරව දැම්මේ දැනගෙන ඉන්න අවශ්‍ය නිසා. අපේ තියෙන්නේ TCP සහ UDP ගේ නියමාවලිය දෙක විතරයි. මේ දෙකත් මම මීට කලින් කතා කරා TCP සහ UDP ගැන ඒව අතර වෙනස්කම්. ඒ නිසා නැවත මම මෙතෙන්දී කතා කරන්න යන්නේ නැහැ. නැවතත් මම මතක් කරේ නියමාවලිය ගැන කතා කරනකොට මේ TCP UDP ගැනත් කතා කරන්න ඕන නිසා. නමුත් අපි මේක OSI කොටසදී TCP සහ UDP කියන ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රොටෝකෝල් දෙක ගැන කතා කරා. ඒ වගේම තමයි ඒවා භාවිතා කරන එතකොට ඒ TCP සහ UDP කියන ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රොටෝකෝල් කියන දෙක භාවිතා වන යෙදුම් ස්තර නියමාවලියත් අපි කතා කරා. මේ දෙක ප්‍රවාහන ස්තර නියමාවලිය බව මතක තියාගන්න. TCP සහ UDP කියලා කියන්නේ ප්‍රවාහන ස්තර නියමාවලි දෙකක් ප්‍රධාන. ඊට අමතරව SCTP කියන නියමාවලිය එකක් තියෙනවා. අපි මේක අපේ විෂය නිර්දේශයේ කතා කරන්නේ. ඒතකොට ට්‍රාන්ස්පෝර්ට් ලේයර් ප්‍රොටෝකෝල් තුනක් තියෙනවා. UDP, TCP සහ SCTP කියලා. තමයි ඊළඟ ස්ලයිඩ්ස් වල දාලා තින්නේ ප්‍රවාහන ස්තර නියමාවලිය ගැන. මේක අපි කතා කරපු නිසා මම ඉදිරියට යනවා. වෙනස්කම් ගැන කතා කරා. හරි. අපි අද කෙටි කාර්යයක් තුල මම පොඩ්ඩක් හැදින්වීමක් විතරයි මෙතනදි කරන්නේ. අද මෙන්න මේ ප්‍රශ්න ටිකත් අපි පොඩ්ඩක් කතා කරලා ඉඳමු. 2012 හරහා තියෙනවා පරිගණක ජාලව DHCP හැකියුමෙන් අදහස් වන්නේ. DHCP වල ඇබ්‍රිවියේෂන් එක අහන්නේ. මොකද්ද? මතකයි DHCP කියන එක Dynamic Host Configuration Protocol නේද? DHCP කියන්නේ Dynamic Host Configuration Protocol. In computer networks, acronym DHCP stands for Dynamic Host Configuration Protocol. The answer වෙන්නේ second answer දෙවෙනි පිළිතුර. Right. ඊළඟ 2012 මෙහෙම ප්‍රශ්නයක් අහලා තිනවා. පරිගණක ජාලයක DNS කාර්ය කුමක්ද? මොකද DNS කාර්ය වලට මතක ඇති වසම් නාම IP ලිපින බවට පරිවර්තනය කිරීම නේද? ඒක මතක ඇති වල DNS එකෙන් කරන්නේ domain name එකට අදාළ IP ලිපින ලබා දෙන එක. What is the function of a DNS in computer network? Translates domain names to IP address. විද්‍යුත් තැපැල් පද්ධතිවල තැපැල් සේවා දායකගෙන් මේල් සර්වර් එකකින් පණිවිඩ ලබා ගැනීම සඳහා තැපැල් සේවා ග්‍රාහක භාවිතා කරන නියමාවලිය වන්නේ. ඔයාලට මතක ඇති මේල් ප්‍රොටෝකෝල් තුනක් ගැන අපි කතා කරා SMTP, IMAP සහ POP. මෙතෙන්දී අපිට තියෙනවා මෙතන තියෙන නියමාවලිය මේල් ප්‍රොටෝකෝල් දෙකයි තියෙන්නේ SMTP සහ IMAP විතරයි. මෙතෙන්දී ඔයාලා දන්නවා SMTP භාවිතා කරන්නේ මොකටද? තැපැල් යැවීමට. මෙතන අපෙන් අහන්නේ මොකද්ද? පණිවිඩ ලබා ගැනීමේදී අත රිසීවිංగ్ මේල් ප්‍රොටෝකෝල් එකක් ගැන අහන්න. රිසීවිංగ్ මේල් නැත්නම් තැපැල් පණිවිඩ ලබා ගැනීමේදී භාවිතා නියමාවලිය මොකක්ද? Internet Message Access Protocol නැත්නම් IMAP කියන නියමාවලිය. English ළමයට in electronic mail systems the protocol used by mail clients to retrieve messages from the mail server is Internet Message Access Protocol IMAP. Right. තමතර තව POP කියලා එකක් තියෙනවා. POP භාවිතා වෙන්නේ standalone mail
receive කරනකොට. 2017 16 වෙනි MCQ ප්‍රශ්න. ඊළඟ 2013 ජාලයක් සඳහා දුරස්ථ පරිගණකයට පුරන්න login යෑමේදී භාවිතා කළ යුතු විධානයේ වන්නේ අපි දෙසතිය කතා කරා දුරස්ථ ජාලයකට පුරන්න කියලා කියන්නේ log ගැනීම. දුරස්ථ ජාලයකට ඇතුල් වෙනකොට භාවිතාව නියමාවලිය මොකක්ද? ඒ විධානයක් විදිහට අපි මේක ඉදිරියේදී කතා කරනවා. නියමාවලියක් විදිහට කතා කරන මේක මොකද්ද? The command that can be used to log in to a remote computer through a network is telnet නියමාවලිය. ඔයාලට මතක ඇති telnet නියමාවලිය හරහා තමයි මේක අපි කරේ. telnet protocol. පහ සඳහන් ප්‍රකාශ සලකන්න. ඒක 2018 හ ප්‍රශ්නයක්. IP ජාලයක ඇති DHCP සේවාදායකය ජාල උපක්‍රම සඳහා IP ලිපින ගතිකව වෙන් කරයි. right? DHCP එකෙන් dynamically IP address assign කරනවා කියන එක අපි කිව්වා. ගතිකව වෙන් කරයි. එහෙනම් මේ ප්‍රකාශය නිවැරදි. DNS සේවාදායකය වසම් නාම IP ලිපින වලට පරිවර්තනය කරයි. ඔයාලට මතක ඇති DNS එකෙන් මොකද කරේ? DNS එකෙන් කරේ වසම් නාමයට අදාළ IP ලිපින ලබා දීපු එක. FTP සේවාදායකයේ මෑතදී ප්‍රවේශ වන ලද වෙබ් පිටු නිහිත කරයි. නැහැ අතර FTP වලින් කරේ ෆයිල් ට්‍රාන්ස්ෆර් කරපු එක. අතර මෑතදී වෙබ් පිටු නිහිත කරන්නේ proxy කියලා සර්වර් එකක් තියෙනවා. මේක අපි මේ සර්වර් මම මෙතන නියමාවලි විදිහට තමයි මම මෙතනදී හඳුන්වලා දුන්නේ තාමත්. නමුත් මේ DHCP DNS නැවතත් අපි කතා කරනවා සර්වර්ස් වල දේ නිසා නැවතත් මේ ටික කතා කරනවා. නමුත් මේ DHCP DNS වල නියමාවලි විදිහට මේකේ කාර්යයන් ගැන කතා කරපු නිසා මේ ප්‍රශ්න දෙකට ඔයාලට උත්තර දෙන්න පුළුවන් මේකටත්. DHCP එක මොකද්ද කරන්නේ? ජාලගත උපක්‍රම නැත්නම් පරිගණක වෙන්න පුළුවන් වෙනත් උපක්‍රම සඳහා IP ලිපින ගතිකව වෙන් කරයි කියන ප්‍රකාශය නිවැරදි. DNS සේවාදායකයේ වසම් නාම IP ලිපින වලට පරිවර්තනය කරයි කියන එකත් නිවැරදි. හැබැයි තුන්වෙනි ප්‍රකාශය වැරදි. දැන් මේකේ A සහ B පමණි නිවැරදි පිළිතුරු වෙන්නේ 6 උත්තරේ 3. Right? Consider the following statements. DHCP server in IP network dynamically allocates IP addresses to network devices. DNS server translates domain names to IP addresses. FTP server cache the recently accessed web pages. Which of the above statements are correct? Only A and B statements are correct. Right. අපි ඊළඟ එකට යමු. with 2017 ප්‍රශ්නයක් විද්‍යුත් තැපැල් පද්ධතිවල තැපැල් සේවා දායකගෙන් පණිවිඩ ලබා ගැනීම සඳහා තැපැල් සේවා ග්‍රාහක භාවිතා කරන නියමාවලිය මේක අපි කතා කරා IMAP නැවත රිපීට් කරලා තියෙනවා right අපි කතා කරේ නියමාවලි ගැන ඒ නියමාවලි තවදුරටත් නැවතත් අපි නියමාවලි භාවිතා කරන සර්වර්ස් එක්ක නැවතත් කතා කරනවා අද අපි බලමු පොඩ්ඩක් මේක හඳුනීමක් විතරයි මම මෙතනදි කරන්නේ අපි ඊළඟ දවසට තමයි මේ කොටස කරන්න බලාපොරොත්තු වෙන්නේ පරිගණක ජාල ආකෘති නැත්නම් network models. ඒතර පරිගණක ජාල ආකෘති අපිට පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට හදන්න. ඒ කියන්නේ network අපිට ජාලයක් තුල network අපිට configure කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකකට. ඒ ආකාර දෙක තමයි සම ජාල සහ සේවාලාභී සේවාදායක ජාල. පරිගණක ජාල ආකෘතියක පරිගණක ජාල තාර්කික වශයෙන් බෙදිය හැකි ආකාරයක් ලෙස ජාල ආකෘති හැඳින්විය හැකිය. මෙම ජාල ආකෘති ප්‍රධාන වර්ග දෙකකි. Network models can be defined as the way in which a computer network can be logically divided. These network models are of two main types. First one peer-to-peer networks, second one client-server networks. අපිට network අපිට ප්‍රධාන ආකාර දෙකකට configure කරන්න පුළුවන්. තමයි සම ජාල අපි ඉංග්‍රීසි වලින් කියන peer-to-peer network අනිත් එක සේවාලාභී සේවාදායක ජාල. ඒතර පළවෙනි වර්ගයට අපි යමු සම ජාල peer-to-peer network. ඒතර සම ජාලයක් කියන්නේ මෙන්න මේ වගේ අදහසක් එන්නේ. ඒ කියන්නේ මේක දැන් අපි ඔයාලට පේනවා ඇති මේ පරිගණක එකිනෙක සම්බන්ධ කරලා තියෙනවා. මේව අතර Tamanට ඕන විදියට sannivedanaya කරන්න පුළුවන්. ඒතර මේකේ fix server එකක් නැත්නම් නියත වශයෙන් වෙන් කරන ලද සේවා දායක පරිගණකයක් හෝ සේවාලාභී පරිගණකයක් නැහැ. අපි තු මෙන්න මේ පරිගණකයට. හරි?
මම මේ පෙන්නන මෙන්න මේ පරිගණකයට අවශ්‍ය නම් කිසියම් ෆයිල් එකක් මෙයාගෙන් ගන්න. මෙයා මොකද කරන්නේ? මෙයාගෙන් ඉල්ලනවා මේ ෆයිල් එක. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ? එයා ගාව මේ ෆයිල් එක තියෙනවා. එයා මේ ෆයිල් එක දෙනවා මෙයාට. ඒතර මෙයා ඉල්ලීමක් කරා මෙයාගෙන් මෙයා ප්‍රතිචාරයක් දැක්වුවා. ඒතර මේ අවස්ථාවේදී මෙන්න මේ පරිගණකය ක්ලයන්ට් විදියට හැසිරෙනවා. ඉල්ලීමක් කරපු කෙනා සේවාලාභී පරිගණකයක් ලෙස හැසිරෙනවා. සේවාලාභී. මෙයා ඉල්ලීමක් කරා මෙයාගෙන් මෙයා ප්‍රතිචාර දැක්වුවා. ඒතර මෙයා මේ අවස්ථාවේදී සේවා දායකයෙක්. සේවය සැපයුනේ මෙයා. මෙයා සේවා දායකයෙක් ලෙස හැසිරෙනවා. ඉතින් මේක මාරු වෙන්න පුළුවන් දැන්. දැන් අපි හිතමු මෙයාට අවශ්‍ය වුණා කියන සේවයක් මේ පරිගණකයට. මෙයා ඉල්ලීමක් කරන මෙයාගෙන් අදාළ සේවය නැත්නම් අදාළ ෆයිල් එක වෙන්න පුළුවන්. ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් print out එකක් ගන්න. මෙයාට printer එකක් තියෙන නිසා කියලා හිතමු මෙයාට print out එකක් ගන්න ඕන. මෙයාගෙන් print request එක කරා. ඒතර මෙයා තමයි මෙයාගෙන් ඉල්ලුවේ. ඒ නිසා මෙයා මේ අවස්ථාවේදී සේවාලාභියා වෙනවා. නැත්නම් client වෙනවා. මෙයා සර්වර් එක වෙනවා. මෙයා ප්‍රතිචාර දැක්වුවා. මෙයා සේවය ලබා දුන්නා. ඒතකොට මෙයා මේ අවස්ථාවේදී සර්වර් එක වෙනවා. ඒ විදිහට මෙන්න මේ අය හැමෝමත් එක්ක මේ විදිහට මේ විදිහට ඕන කෙනෙක් එක්ක මෙයාට පුළුවන් මෙයාත් එක්ක මෙයාට ඕන කෙනෙක් එක්ක මේ විදිහට සේවාවන් ලබා ගන්න. ඒතර මේක මේ ජාලය පාලනය කරන්න කවුරුත් නැහැ. ඒතර මේ වගේ අවස්ථාවකදී නියත වශයෙන් වෙන් කරන ලද සර්වර් එකක් හෝ ක්ලයන්ට් කෙනෙක් මේ ජාලේ නැහැ. එතකොට මොකද වෙන්නේ? මේගොල්ලෝ වෙන වෙනම කොමියුනිකේට් කරනවා. මේක පාලනය කරන්නේ නැහැ කවුරු. හරියට මේ වගේ දැන් අපි හිතමු ඔයාලට මම උගන්වන්නේ නැතුව මම උගන්වන්නේ නැතුව ගුරුවරයෙක් නැතුව ඔයාලට දෙනවා නෝට් එකක් දීලා ෂෙයා කරගන්න. එතකොට මෙයා මෙයාත් එක්ක ෂෙයා කරගෙන මෙයා මෙයාත් එක්ක ෂෙයා කරනවා. මෙයා මෙයාත් එක්ක ෂෙයා කරනවා මේ විදිහට තමන් ෂෙයා කර ගන්නවා. හැබැයි මේක ගැලපෙනවද ළමයි ගොඩක් ඉන්න පන්තියේ ගොඩාක් හිටියොත් මේක ගැලපෙන්නේ නැහැ නේද? එතකොට මේක ഘോഷාවක්. මේ ෂෙයා හරියට මේක ඩිලීට් වෙන්නේ නැහැ. එතකොට මේක ෂෙයා කර ගන්නවා කියන එක ඒතර පියර්ස්ලා කියලා කියන ඔයාලා පියර්ස්ලානේ එක හා සමාන අය ෂෙයා කර ගන්න. ඒතර මේක මේ වගේ ඒ වගේ තමයි මේ වගේ නෙට්වර්ක් එකක් ගැලපෙන්නේ කුඩා පරිගණක ප්‍රමාණයක් තියෙන ජාලයක. සාමාන්‍ය මැෂින් 10ක් හෝ ඊට වඩා අඩු. හරියටම 10 කියන්න බෑ. නමුත් ඊට ඒ වගේ සුළු ප්‍රමාණයක් තියෙන සරල ජාලවලට තමයි මේක හරියන්නේ. මොකද හේතුව ජාලයේ තිබෙන පරිගණක ප්‍රමාණය වැඩි වෙන්න මේක sannivedanaye අපහසුතාවය ඇති වෙනවා. හරි? ඒක ප්‍රායෝගික නැති වෙනවා. ඒ වගේම තමයි security issues වැඩි. මේ ඕනම කෙනෙක්ට යන්න පුළුවන්. මෙතන හැකර් කෙනෙක් හිටියොත් මෙයාට ඕන කෙනෙක් එකක් ගන්න පුළුවන්. ඒ නිසා මේකේ ඇත්තටම ආරක්ෂාවක් නැති තරම්. ආරක්ෂාව ගොඩක්ම අඩුයි. ඉතින් මේ වගේ peer to peer සම ජාලයක් අපිට හදන්න පුළුවන්. කුඩා පරිගණක ජාලයකට මේක සුදුසුයි. ඉතින් පහසුවෙන් අපිට හදා ගන්න පුළුවන් network admin කෙනෙක් අවශ්‍ය නැහැ මේක පාලනය කරන්න. ඒතර සාමාන්‍ය අපි ෆාමසි නෙට්වර්ක් එකක් කුඩා සුපර් මාකට් එකක තියෙන නැත්නම් වගේ කුඩා නෙට්වර්ක් එක පොඩි ෂොප් එකක තියෙන නෙට්වර්ක් එක මේක ගැලපෙනවා. හරි? සම ජාලයක්. නමුත් මේක ගැලපෙන්නේ නැහැ මේ වගේ නෙට්වර්ක් එකක් විශාල ජාලය සංකීර්ණ වෙනවත් එක්කම මේක ගැලපෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ සම ජාලයක් කියන්නේ මොකක්ද කියන එක තමයි මම පැහැදිලි කරේ. අපි ඊළඟ එකට යමු. මෙතන තියෙනවා මෙවැනි ජාලයක සම ජාල මෙවැනි ජාලයක තිබෙන පරිගණකවල දුඩාංග සහ මෘදුකාංග බොහෝ සෙයින් එක හා සමාන වේ. මෙම ජාල ආකෘතියේ සේවාලාභී හෝ සේවාදායක ලෙස වෙන් කරන ලද පරිගණක නොමැති අතර පරිගණක අතර සේවාවන් හුවමාරු කර ගැනීමේදී එකම පරිගණකය සේවාලාභී හෝ සේවාදායක ලෙස ක්‍රියා කරයි. මෙවැනි ජාලයක මධ්‍යගත පාලනයක් නොමැත. එමෙන්ම මෙවැනි ජාලයක ආරක්ෂාව අඩුයි. මේ මධ්‍යගත පාලනයක් නොමැත කියන්නේ කිසියම් එක පරිගණකයකින් මේ පාලනය කරන්නේ නැහැ. සර්වර් එක නම් මේක පාලනය වෙනවා සර්වර් එකකින්. ක්ලයන්ට් සර්වර් නෙට්වර්ක් එක නම් සේවාදායක මගින් මේ පාලනය වෙනවා සර්වර් කම්පියුටර්ස් වලින්. මේක එහෙම නැහැ. එතකොට ක්ලයන්ට් සර්වර් නෙට්වර්ක් එක හරියට ගුරුවරයෙක් උගන්වනවා ළමයි අහන් ඉන්නවා වගේ. එතකොට ළමයි කියන්නේ ක්ලයන්ට්ලා. ගුරුවරයා සර්වර් එක. එතකොට ගුරුවරයා පාලනය කරනෝනේ නෙට්වර්ක් එක. අදාළ ළමයි ඒ වගේ එම් පාලනයක් තියෙනවා සෙන්ට්‍රලයිස් එක තැනකින් තමයි ලබා දෙන්නේ. නමුත් මේක එහෙම නැහැ. මෙවැනි ජාලයක් වඩා සුදුසු වන්නේ පරිගණක 10ක් වූ ඊට වඩා කුඩා ජාල සඳහාය. හරි මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති මොකද සම ජාලයක් කියන්නේ කියලා. ඒතර සම ජාලයක් තෝරා ගැනීම නිර්ණායක.
සමසම ජාලයක් තෝරා ගැනීමේදී මෙන්න මේ දේවල් අපි කියන්නේ අපි හදන නෙට්වර්ක් එක peer to peer නෙට්වර්ක් එකක් නම් අපි ඒ කියන්නේ අපි අපේ පරිගණක ජාලයේ තියෙන ලක්ෂණත් එක්ක තමයි අපි peer to peer නෙට්වර්ක් එකක් හෝද client server නෙට්වර්ක් එකක්ද හදන්නේ කියන එක තීරණය කරන්නේ. පරිශීලකයන් 10ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් තිබෙන කුඩා පරිගණක ජාලයක් තිබෙනවා. පරිශීලකීන් හෝ පරිගණක 10ක් තිබෙනවා. එතකොට මෙතන a small computer or user network with 10 or fewer users. පරිශීලකීන් හෝ පරිගණක. එතකොට පරිගණකට එක පරිශීලකයෙක් බැගින් සම්බන්ධ වෙලා තියෙන්නේ. පරිගණක 10ක් කියලා. පරිගණක හෝ පරිශීලකීන් 10ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් සිටින හෝ තිබෙන පරිගණක නම් තිබෙන කුඩා පරිගණක ජාලයක් වීම. ඒක තමයි පළවෙනි කාරණා. උතර පරිගණක සංඛ්‍යාව වැඩි වෙනකොට අපිට peer to peer network එකක් හරියන්නේ නැහැ. සේවාදායක පරිගණක නොමැති වීම. සර්වර් එකක් නැත්නම් සර්වර් එකක් තියෙනම් අපිට client server network එකට යන්න පුළුවන්. ජාල පරිපාලක ලෙස කටයුතු කිරීමේ කිසිවෙකු නොමැති වීම. ඒ කියන්නේ network admin කෙනෙක් නැත්නම් අපිට මේක ඇත්තටම network admin කෙනෙක් නැතුව client server network එක පාලනය කරන්න බෑ. නමුත් peer to peer network එකක් නම් අපිට network admin කෙනෙක් නැතුව පුළුවන්. ජාලය ආරක්ෂාව පිළිබඳව ඊතරම් සැලකිල්ලක් නොමැති වීම. lack of concern for network security. කියන්නේ අපිට මේක එච්චර security ගැන එච්චර worry වෙන්නේ නැත්නම් කියන්නේ ජාලයේ තියෙන දත්ත එච්චර ඒවා අනිත් අය ගත්තට එච්චර ගැටලුවක් නැත්නම් කියන්නේ සංවේදී දත්ත නොවේ නම් අපි මේ ජාලය හරහා හුවමාරු කරන්නේ. ඒ වගේ වෙලාවකට සමසම ජාලයක් හැදුවට කමක් නැහැ. ඉදිරි අනාගතයේදී සංවිධානයේ සහ ජාලයේ සීමිත වර්ධනයක් පමණක් බලාපොරොත්තු වීම. ඒ අපි මේක වැඩි එක්ස්පෑන්ඩ් කරන බලාපොරොත්තුවක් නැත්නම් තව පරිගණක එකක් දෙකක් වගේ පරිගණක නැවත අලුතෙන් එකතු කරන්න බලාපොරොත්තුවක් නැති පරිගණක 10ක් විතර තියෙන කුඩා නෙට්වර්ක් වලට තමයි සමසම ජාලයක් හරියන්නේ. right. සමසම ජාලයක් භාවිතා කිරීමේ වාසි. advantages of using peer to peer network. ජාලය සැකසීම පහසුයි. අපිට හරි ලේසි නෙට්වර්ක් එකක් හදාගන්න. ඇත්තටම නෙට්වර්ක් ඇඩ්මින් කෙනෙක් අවශ්‍ය නැහැ. අපිට සරලව පරිගණකයකට ස්විච් එකට සම්බන්ධ කරලා අපිට Windows වලින් සරලව IP දාලා අපිට work group network එකක් හදාගන්න පුළුවන්. ඉතාම පහසුවෙන්. පරිගණක අතර පහසුවෙන් සංනිවේදනය සිදු කළ හැකි වේ. ඒ කියන්නේ අපිට එකින් එක පරිගණක අතර ෂණිකව පහසුවෙන් පුළුවන් network එක හරහා ෆයිල් අනිකුත් දේවල් හුවමාරු කරගන්න. ජාලයට අතිරේක සේවාදායක දුඩාංග හෝ මෘදුකාංග අවශ්‍ය නොවේ. ඒ කියන්නේ අපිට සර්වර් එකක් අවශ්‍ය නැහැ. වෙනත් අමතර වෙනත් මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා ඉතා පහසුවෙන් අපිට පුළුවන් මේ වගේ network එකක් සකස් කරගන්න. Easy to configure, easy to communication between computers, don't require additional server hardware or software. පරිශීලකයන් තමන්ගේම සම්පත් කළමනාකරණය කරගත හැකියි. කියන්නේ තමන්ගේ පරිගණකයටම software ටික දාලා manage කරගන්න පුළුවන්. වෙන server එකක් මත දැන් client server network එක ගැන අපි ඊළඟට කතා කරාම ආල් තේරෙයි. ඒක හැමතිස්සෙම අපි server එක මත depend වෙන්න වෙනවා. නමුත් මේකෙදී peer to peer network එකේ පරිගණකය ඇතුළේ අපේ පරිගණකයේ අපිට අවශ්‍ය මෘදුකාංග ටික දාලා තියන්න පුළුවන්. files ටික දාලා තියාගන්න පුළුවන්. වෙන වෙනම අපිට server එකක් මත වෙනත් පරිගණකයක් මත depend වීමේ අවශ්‍යතාවය අඩුයි. ජාල පරිපාලකව අවශ්‍ය නොවේ. network admin කෙනෙක් අවශ්‍ය නැහැ. ඒතර මේක සරල ජාලයක් නිසා network පාලනය කිරීම සඳහා don't require a network administrator. වෙනත් පුද්ගලයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජාලය සැකසීමේ පිරිවැය අඩු කරයි. يعني cost එක අඩුයි. reduce the cost of network setup. network එක හදන්න යන පිරිවැය ගොඩක්ම අඩුයි. ඉතින් මේව තමයි වාසි වෙන්නේ. සමසම ජාලයක් භාවිතා කිරීමේ අවාසි. disadvantages of using peer to peer network. හවුලේ භාවිතා කළ හැකි සම්පත් සඳහා සීමිත සම්බන්ධතා සංඛ්‍යාවක් සැපේ. provide a limited number of connections for shared resources. උදාහරණයක් ගත්තොත් print එක print එකක් ගොඩාක් අය ඉල්ලුවොත් අපිට මේක දෙන්න ගියහම අමාරුයි. මොකද හේතුව එක අනිත් පරිගණකේ හරහා යන්න වෙනවා. ස්විච් එකක් හරහා නෙමෙයි. ඔය එක පරිගණකයකින් පාලනය වෙන්නේ නැහැනේ. ඒතර මේවා
අපි කියන conflict වෙනවා. ඒකේ ගැටීම් ඇති වෙනවා. intent share කරන්න ගියත් විවිධ ගැටලු ඇති වෙනවා. ඒතර අපිට සීමිත සම්බන්ධතා සංඛ්‍යාවක් පමණයි දෙන්න පුළුවන් වෙන්නේ. ගොඩක් අය සම්බන්ධ වුණොත් මේක දෙන්න බැරි වෙනවා. පරිගණක සම්පත් හවුලේ භාවිතා කිරීමේදී මන්දගාමී ක්‍රියාකාරීත්වයක් තිබීම. Slow down when using computing resources. කියන්නේ network එක භාවිතා කරනකොට අපි slow වෙනවා peer to peer network එකේ මේගොල්ලෝ අතර සංනිවේදනය සිදු කිරීමේදී. මාධ්‍යගත කළමනාකරණයක් නොතිබීම. Lack of centralized management. එක තැනකින් පාලනය වෙන්නේ නැති නිසා මේක ඇත්තටම සම්බන්ධතාවය ඒ කියන්නේ control වෙන්නේ නැහැ එක තැනකින්. එතකොට මධ්‍යගත පාලනයක් නොතිබීම නිසා අපිට විධිමත්ම මේ ජාලය පාලනය කරන්න බැරි වෙනවා. එතකොට security issues ඇති වෙනවා. අන්තර්ජාලය වගේ දේවල් පාලනය කරන්න බැරි වෙනවා. ගොනු හුවමාරු පාලනය කරන්න බැරි වෙනවා. ඒ වගේම අනිකුත් කාර්යක්ෂමතාව පිළිබඳ ගැටලු මතුවෙනවා මේ මධ්‍යගත කළමනාකරණයක් ප්‍රතිබිම්බ නිසා. මේක අපි client server network ගැන කතා කරාම තේරෙයි සේවා දායක පරිගණකයකින් සර්වර් එකකින් මේක පාලනය කරනවා. සම්පත් කළමනාකරණය කිරීමේ වගකීම පරිශීලකයන් සතු වීම. එතකොට වෙන client server network එකකට සම්පත් කළමනාකරණය කරන්නේ සර්වර් එකකින් මේකේ සම්පත් කළමනාකරණය කරන්නේ ඒ පරිගණකයට සම්බන්ධ වෙච්ච පරිශීලකයෙක්. එයා තමයි තමන්ගේ network එකේ තොරතුරු එළියට දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ. හරි. ඒක ෂෙයා කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ අදාළ පරිගණකයට සම්බන්ධ වෙලා ඉන්න පරිශීලකයා. ජාලය ආරක්ෂාව ඉතා දුර්වල වීම. ඒ කියන්නේ network එකේ security ගොඩාක්ම අඩුයි. හරි. ඔන්න ඔය ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඊළඟට තියෙන්නේ සේවාලාභී සේවා දායක ජාල ගැන කතා කරන්න. මම මේක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දැන්. ඒතර client server network එක ගැන පොඩි හැඳින්වීමක් කරොත් මෙන්න මේ server computer එකකින් සේවා දායක පරිගණකයකින් අනිකුත් පරිගණක පාලනය කරන network එකක් තමයි මේ client server network කියලා කියන්නේ. මේ සේවා දායක ජාලය සංකීර්ණවත්ම මෙන්න මේ වගේ servers ගොඩාක් තියෙන්න පුළුවන් ජාලේ. එකක් නෙමෙයි කිහිපයක්. හරියට නිකන් server එක කියලා කියන්නේ ආයතනයක් ගත්තොත් ආයතනයක කළමනාකරුවෙක්. මෙන්න මේ clientලා කියන්නේ ආයතනයේ ඉන්න සේවකයෝ වගේ. සේවකයෝ වගේ. එතකොට ආයතනයේ කළමනාකරුවනේ සේවකයෝ පාලනය කරන්නේ. හරිද? ඒ වගේ client server network එක මෙන්න මේ වගේ දෙගොල්ලක් අපිට හමු වෙනවා. server කියලා පරිගණකයක් හමු වෙනවා. client කියලා පරිගණක හමු වෙනවා. සමහරට ආයතනයේ employees ගාන වැඩි වෙනකොට ආයතනයේ සංකීර්ණ වෙනකොට කළමනාකරුවෝ වැඩි කරනවනේ. ඒ වගේ client server network එකත් servers ගාන වැඩි කරනෝ network එක සංකීර්ණ නම්. එතකොට net අන්තර්ජාලයේ භාවිතා වෙන්නේ මෙන්න මේ client server වින්‍යාසය සේවාලාභී සේවාදායක ජාල. ඉතින් මේක ගැන මම දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නැවතත් මම ගියොත් කලින් කොටසට සමසම ජාල ගැන පරිගණක ජාලාකෘති අපිට ප්‍රධාන ආකාර දෙකකට හදන්න පුළුවන්. එකක් තමයි සමසම ජාලාකෘති peer to peer network සහ සේවාලාභී සේවාදායක ජාල. ඒතර සමසම ජාලයක් කියලා කියන්නේ මේ network එකේ තිබෙන පරිගණක. දැන් උදාහරණයක් ගත්තොත් ඔයාලා අතර sannivedana සිදු කරන peersලා ඔයාලා peersලා එක හා සමානයිනේ. ඒතර මේ පරිගණක බොහෝ දුරට දුඩාංග අතින්ද මෘදුකාංග අතින්ද එක හා සමානයි. ඒතර මේකට සාමාන්‍ය අපි client පරිගණකයක් දාලා පරිගණකයකට Windows XP, Windows 7, Windows 10 වගේ මෙහෙම පද්ධතියක් දාලා තිබුණොත් ඒක අපි කියන සමසම ජාලයක් කියලා. ඒ වගේ පරිගණකයක් peer computer එක ඒ වගේ පරිගණක client computer එකක් ඒගොල්ලෝ අතර හදන network එකකට අපි කියනවා සමසම ජාලයක් කියලා. සේවාලාභී සේවාක ජාලයක් කියලා කියන්නේ මේකේ සේවාලාභී පරිගණක කියලා විශේෂයෙන් වෙන් කරපු කොටාශයක් ඉන්නවා. server computer කියලා සේවය සැපයීම සඳහාම ඉන්න කොටාශයක් ඉන්නවා. ඒක ගැන අපි අද කතා කරේ නැහැ. ඒක තමයි අපි දිගටම ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒතර server මගින් හැමතිස්සෙම client ලට සේවය දෙන්න බලාගෙන ඉන්නවා. සේවාලාභී පරිගණක හැමතිස්සෙම server එකෙන් සේවයක් බලාපොරොත්තු වෙනවා. සේවාදායක පරිගණකයෙන් හැමතිස්සෙම සේවයක් බලාපොරොත්තු වෙනවා. එනේ මේ වගේ වින්‍යාසයක් තමයි client server network කියලා කියන්නේ. ඉතින් සමසම ජාල ගැන අපි කතා කරාද මෙන්න මේ වගේ network එකක් මේකේ තියෙන පරිගණක මේකේ සම්බන්ධ පරිගණක බොහෝසේ නිකහා සමාන පරිගණක ඒගොල්ලෝ කිසියම් පරිගණකයකට කිසියම් සේවයක් අවශ්‍ය වුණොත් එයා මොකද කරන්නේ අනිත් පරිගණකයෙන් කෙලින්ම සේවය ලබා ගන්නවා. කවුරුේ කරහා යන්නේ නැහැ. ඒතර කවුරුේ මේක පාලනය කරන්නේ නැහැ. ඒතර මෙයා මොකද කරන්නේ
ඒ සේවය ලබා දෙනවා. ඒතර සේවය ඉල්ලපු කෙනා client නැත්නම් සේවා ලාභියා ලෙස ඒ අවස්ථාවේ ක්‍රියාත්මක වෙනවා. සේවය දිනු කෙනා සර්වර් එක විදිහට වැඩ කරනවා. නැත්නම් සේවා දායකයෙකු විදිහට ක්‍රියාත්මක වෙනවා. ඒතර මේකේ නියත වශයෙන් වෙන් කරපු සේවා දායකයෙක් හෝ සේවා ලාභියෙක් නැහැ. මේගොල්ලෝ අතර හුවමාරු කරගන්නවා. ඉතින් ඕක තමයි මේකේ වෙන්නේ සම ජාලයක centralized management නැත්නම් control එකක් නැහැ. ඒක තැනකින් පාලනය වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි ජාලයක් වඩා සුදුසු වෙන්නේ පරිගණක 10ක් හෝ ඊට වඩා අඩු සංඛ්‍යාවක් තිබෙන පරිගණක ජාලයකට පරිශීලකයින් ගන්නත් අඩු ප්‍රමාණයක් ඉන්නව නම් තමයි මේක ගැලපෙන්නේ. ඊළඟට අපි කතා කරේ මේ සම ජාලයක් කියන්නේ මොකද්ද කියන එක ගැන මම පැහැදිලි කරා. ඉතින් ඊළඟට මේක සම ජාලයක් අපි හදන්නේ කොයි වගේ අවස්ථාවකද? ඒ කියන්නේ අපිට දැන් අපේ ජාලය අපේ පරිගණක ජාලය සම ජාලයක් විදිහට අපි තෝරගන්නේ පරිශීලකයන් හෝ පරිගණක ගණන 10ක් හෝ ඊට වඩා අඩු නම් සර්වර් එකක් නැත්නම් network admin කෙනෙක් නැත්නම් ජාලය ආරක්ෂා පිළිබඳ තරම් සැලකිලිමත්කමක් දක්වන්නේ නැත්නම් ඉදිරි අනාගතයේ මේක වර්ධනය කිරීමේ බලාපොරොත්තුවක් නැත්නම් ඒ වගේ අවස්ථාවල තමයි අපි මෙන්න මේ සම ජාල තෝරගන්නේ. ඉතින් මේකේ වාසි විදියට අපි ගත්තොත් ජාලය සැකසීම පහසුයි, පරිගණක අතර පහසුවෙන් සංනිවේදනය සිදු කරන්න පුළුවන්. ජාලයට අතිරේක සේවාදායකයෙකු දුඩාංග හෝ මෘදුකාංග අවශ්‍ය වෙන්නේ නැහැ. අර වගේ ප්‍රොටෝකෝල් අවශ්‍ය වෙන්නේ නැහැ. විශාල ප්‍රමාණයක් පරිශීලකයන් තමන්ගේම සම්පත් කළමනාකරණය කරගන්න පුළුවන්. ජාල පරිපාලකයෙකු අවශ්‍ය වෙන්නේ ජාල සැකසීමේ පිළිවෙල ගොඩක්ම අඩු කරගන්න පුළුවන් සම ජාලයක් භාවිතා කිරීම හරහා. ඊළඟට මේකේ අවාසිත් තියෙනවා ඇත්තටම අවාසිත් තියෙනවා අපිට මේව ගැලපෙන්නේ නැහැ. ඒතර සීමිත සම්බන්ධතා ප්‍රමාණයක් විතරයි සම්බන්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ අතර පරිගණක ප්‍රමාණය ගොඩක් අඩුයි. 10ක් හෝ ඊට වඩා අඩු ප්‍රමාණයක තමයි මේක ගැලපෙන්නේ. පරිගණක රාශියක් තියෙනකොට මේක ගැලපෙන්නේ නැහැ. හවුලේ භාවිතා කිරීමේදී අතරම ස්ලෝ වෙන නෙට්වර්ක් එක මාධ්‍යගත කළමනාකරණයක් නොතිබීම නිසා මේක පාලනය කරන්න අමාරුයි. සම්පත් කළමනාකරණයේ පරිශීලකීන් තමයි මේකේ සම්පත් වෙනම කළමනාකරණය කරගන්නේ. ජාලයේ ආරක්ෂාව ඉතාමත් දුර්වලයි. හරි. ওই ටික තමයි මට පැහැදිලි කරන්න අවශ්‍ය උනේ. මෙන්න මේ කොටසට අදාළව මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති. අපි client server network එක ඊළඟ වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙනවා client server network ගැන කතා කරන්න.